එහෙනම් අපේ පාඩම මුනිසිරිපා සිමිමින්නේ අපේ පාඩම ඇතුළත් කාව්‍ය ග්‍රන්ථය ජාතික තොටිල්ල හේවත් දරුණු ලැබිල්ල පද්‍ය පන්තියේ කතුවරයා මහින්ද හිමි එස් මහින්ද හිමි ටිබෙට් ජාතික එස් මහින්ද හිමි මොකද්ද මේ සාහිත්‍ය අවධිය කොළඹ සාහිත්‍ය අවධිය නැත්නම් කොළඹ කවිය ඒක තවදුරටත් පොඩක් zoom කරොත් කොළඹ අවධියේ පළමු ප්‍රවාහය නැත්නම් පළවෙනි පරපුර මේ මහින්ද හාමුදුරගේ පෞද්ගලික තොරතුරු ටිකක් කතා කරොත් මහින්ද හාමුදුරු උපත ලබන්නේ ටිබෙට් කියන රටේ සිකිම් කියන දේශයේ ටෂිනම්ගල් කියන උසස් පෙළපති වයස අවුරුදු 12 දී 1901 දී තමයි උපත ලැබුවා කියලා විශ්වාස කරා. එහෙනම් 1901 දී ටිබෙට් රටේ සිකිම් දේශයේ ටෂිනම්ගල් කියන උසස් පෙළපතිය තමයි උපත ලබන්නේ. ගිහි නාමය එස්.කේ. ටෂිනම්ගල්. මේ එස්.කේ. ටෂිනම්ගල් කියන කුඩා දරුවා ලංකාවට එනවා පුතේ වයස අවුරුදු 12 දී විතර දෙන්නෙක් එක්ක. එක්කෙනෙක් තම පැවිදි සොහොයුරා වෙච්ච ජර්මන් ජාතික පුන්න තම පැවිදි සොහොයුරා වෙච්ච එස් පුන්නජි හාමුදුරුවෝ. අනිත් එක්කෙනා ජර්මන් ජාතික ඥානාති ලෝක හාමුදුරුවෝ. එක්කෙනෙක් පැවිදි සොහොයුරා වෙච්ච එස් පුන්නජි හිමි අනිත් එක්කෙනා ජර්මන් ජාතික ඥානාති ලෝක හාමුදුරුවෝ. ලංකාවට ඇවිල්ලා මේ එස්.කේ. ටෂිනම්ගල් එස් මහින්ද නමින් පැවිදි වෙලා 1931 දී උපසම්පදාව ලබා ගන්නවා. කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයෙක් විදියට සේවය කරනවා. ජීවිතයේ අවසාන සමයේ පුතේ පානදුර මහබෙල්ලන ශ්‍රී සුදර්ශනාරාමයේ වැඩ වෙසෙනවා. 1951 දී ලංකාවට අතිශය සේවාවක් කරපු මේ බුද්ධ පුත්‍රවරයා අප අතරින් වියෝ වෙනවා 1951 දී අවුරුදු 50ක් ආයු වළඳා. මහින්ද හාමුදුරුවෝ කවි ලියුම ප්‍රධාන තේමා 3ක් තිබ්බා. මම පන්තියේදී මේක දීර්ඝව විස්තර කරා. මහින්ද හාමුදුරුවෝ අයත් වෙන්නේ කොළඹ පළවෙනි කවියට. කොළඹ පළවෙනි ප්‍රවාහය තුල නැත්නම් කොළඹ පළවෙනි කවියේ පළවෙනි කවි පරපුර තුල ඒගොල්ලන්ගෙන් බිහි වෙච්ච ප්‍රධාන ඵලය නැත්නම් සමාජයේ ඒගොල්ලන්ගෙන් අපේක්ෂිත ප්‍රධාන ඵලය තමයි පුතේ දේශානුරාගය. දේශාභිමානයේ දේශානුරාගය. ඒ දේශානුරාගය ගැන කතා කරද්දී පුතේ රට ජාතිය ආගම කොහොමද මුලට එනවා. දේශානුරාගය කියන්නේ රට ගැන ජාතිය ගැන ඇතිවන ආදරයක් ඇල්මක් උනන්දුවක් නෙවෙයි. එහෙනම් දේශානුරාගය කියනකොට කොහොමද රට ජාති ආගම එනවා මුලට. ඒ දේශානුරාගය ගැන කවි ලියනකොටම ටිකක් වැඩිපුර මේක ඇතුලේ තිබිච්ච ආගම ගැනත් කවි ලියුණා පුතේ. එහෙනම් කොළඹවදී පළමු ප්‍රවාහයේ ප්‍රධාන නිෂ්පාදිතය දේශාභිමානය ඒකත් එක්කම ගිය තවත් නිෂ්පාදිතයක් තමයි පුතේ බුද්ධාභිවන්දනා කවි. තමන්ගේ નિરાයාස කවි හැකියාවන් සංගවාගෙන සමාජයේ ඉල්ලන දේශානුරාගයක් දේශාභිමානයක් මුල් කොට ගනිමින් කවි ලියනකොට මේ කවීන්ගෙන් නොදැනුවත්වම පුතේ මෙතෙක් බිහි නොවුණු අලුත් කාව්‍ය ප්‍රභේදයක් බිහි වුණා. ඒ තමයි ළමා කවි. කොළඹ අවධියට පෙර ළමා කවි තිබ්බේ නෑ. එහෙනම් මහින්ද හාමුදුරුවෝ කවි ලියුව ප්‍රධාන තේමා 3යි. දේශානුරාගය, බුද්ධාභිවන්දනා හා ළමා කවි. ඔය තේමා 3න් ඔයාට නිර්දිෂ්ට මුනිසිරිපා සෙමිමින්නේ පාඩමට අදාළව ග්‍රන්ථ 8ක් අතුවරයාගේ වෙනත් ග්‍රන්ථ 8ක් නිර්දේශ කරලා තියෙනවා. ඒ කියන්නේ මතක් කරලා තියෙනවා මහින්ද හාමුදුරුවෝ ජාතික තොටිල්ල රචනා කරනවට අමතරව මෙන්න මේ කෘතිත් රචනා කරා කියලා. ඒ කෘති ටික අතර බුද්ධාභිවන්දනා කවි දීලා නෑ පුතේ. ඔයාගේ අච්චුපත වල දීලා තියෙනවා කවි පන්ති 8ක්, පද්‍ය පන්ති 8ක්. මේ පද්‍ය සංග්‍රහයට ඇතුලේ බුද්ධාභිවන්දනා කවි නෑ. ඒ පද්‍ය ග්‍රන්ථ 8 අපි මතක තියාගත්ත පුතේ ඒක වැකියකින් පොඩි පාස්වර්ඩ් එකක් කියලා කියන්න පුළුවන්. මාත් එක කියන්න හිටපු ළමයි ලංකා මාතාවගේ නිදහස වෙනුවෙන් නන්දන අයියා කවුතුන් දෙනෙකුට ඔවදන් දුන්නා. ලාංකිකයට ඔවදන් දෙනවට වඩා හොඳයි පුතේ කටගල කුලා ගන්න ඕන. මෙච්චර බණ කියන රටක්, මෙච්චර බණ අහන රටක්. ඒ උරටේ අපිට අහන්න ලැබෙන නිවුස් මොනවද? තාත්තා දුව දූෂණය කරන එක රැල්ලක් වෙලා පුතේ. එහෙනම් මේ සිංහලයට උපදෙස් දෙනවට වඩා හොඳයි කට උලා ගන්නවා ගලක. ඒ නිසායි මම කිව්වේ ලංකා මාතාවගේ නිදහස වෙනුවෙන් නන්දන අයියා කාටද උපදෙස් දීලා තියෙන්නේ? හරක් 3 දෙනෙකුට පුතේ. හරක් කියනකොට ඒ වචනේ නිකන් ඇහෙනකොට පොඩි අවුලක් තියෙනවා, ග්‍රාම්‍ය දෝෂයක් තියෙනවා. ඒ නිසා අපි කියනවා කවු 3 දෙනෙකුට කියලා. ඔන්න බලන්න ඔය වැකිය ඇතුලේ හැංගිලා තියෙන නිර්මාණාට. ලංකා මාතාවගේ කියදී ලංකා මාතාව. නිදහස කියදී ග්‍රන්ථ දෙකක් හැංගුණා පුතේ. නිදහසේ දැහැන, නිදහසේ මන්ත්‍රය.
ලංකා මාතාවගේ නිදහස වෙනුවෙන් නන්දන අයියා කියති නන්දන ගීත. කව් තුන් දෙනෙකුට කියති පුතේ පොත් තුනක් හම්බ වෙනවා. කව් මින, කව් මුතු, ළමා කව් කලම. ඔවදන් දුන්නා කියද්දී ඔන්න අපිට හම්බ වෙන අවසාන ග්‍රන්ථයේ පුතේ ඔවාමුතු. ඔන්න මම ආයි කියනවා. ඔක්කොම 8යි. ලංකා මාතාවගේ කියති ලංකා මාතාව. නිදහස වෙනුවෙන් කියති නිදහසේ දැහැන නිදහසේ මන්ත්‍ර. නන්දන අයියා කියති නන්දන ගීත. කව් තුන් දෙනෙකුට කියති කව් මින, කව් මුතු, ළමා කව් කලම. ඔවාමුතු. අවසානයේ ඔවදන් දුන්නා කියද්දී ඔවාමුතු. මේ මැජික් නෙවෙයි පුතේ. මේ වැකියෙන් ඔබ මේ නිර්මාණ අට මතක තබා ගැනීමෙන් ඔබට අත් වෙන වාසි තුනක් මම කිව්වා. 1. මහින්ද හිමියන්ගේ නිර්දේශිත ග්‍රන්ථ 8ම ඔබට මතක හිටිනවා. එකක්වත් අතපසු වෙන්නේ නැහැ, මගහැරෙන්නේ නැහැ, 8ම මතක හිටිනවා. 2. උන්වහන්සේගේ දේශාභිමානී නිර්මාණ සහ ළමා නිර්මාණ වෙන වෙනම මතක හිටිනවා. අපේ ලිස්ට් එකේ පුතේ මුලට තියෙන නිර්මාණ තුන දේශාභිමානී, ඉතිරි පහම ළමා කවි. ඒ කියන්නේ ලංකා මාතා දේශාභිමානී, නිදහසේ දැහැන දේශාභිමානී, නිදහසේ මන්ත්‍රයේ දේශාභිමානී. පළවෙනි තුන දේශාභිමානී. ඉතිරි පහම ළමා නිර්මාණ. නන්දන ගීත ළමා නිර්මාණ, කවුමින, කවුමුතු, ළමා කවුකලම, ඔවාමුතු මේ පහම ළමා නිර්මාණ. එහෙනම් පළවෙනි වාසිය නිර්මාණ 8ම මතක තියාගන්න පුළුවන්. දෙවෙනි වාසිය ළමා නිර්මාණ හා දේශාභිමානී නිර්මාණ වෙන වෙනම මතක තියාගන්න පුළුවන්. තුන්වෙනි වාසිය තමයි පුතේ තවත් කෙටි ප්‍රශ්නයකට උත්තරේ මේක ඇතුලේ තියෙනවා. උන්වහන්සේගේ පළමු පද්‍ය ග්‍රන්ථය මොකක්ද? ඔවාමුතු. උන්වහන්සේගේ පළමු පද්‍ය ග්‍රන්ථය අපි අපේ ලිස්ට් එකේ පුතේ අගටම දාලා තියෙනවා. ලංකා මාතාවගේ නිදහස වෙනුවෙන් නන්දන අයියා කව් තුන් දෙනෙකුට ඔව දන් දුන්නා කියති ඔව දන් දුන්නා කියති ඔවාමුතු. අපේ ලිස්ට් එකේ අගටම තියෙන්නේ ඔවාමුතු. ආයි මගෙන් අහනවා තේමා තුන මොකක්ද කියලා. පුතේ කොළඹ අවදියේ පළවෙනි ප්‍රවාහය වෙනකොට ලංකාව යටත් විජිතයක්. හැමෝටම සිද්ධ වුණා පුතේ ජාතික නිදහස වෙනුවෙන් අප වෙන්න කැප වෙන්න වැඩ කරන්න. එහෙනම් කොළඹ අවදියේ පළමු ප්‍රවාහය නියෝජනය කරපු කවීන්ටත් ඒ වගකීම ජාතික වගකීම පැවරුණා. ඒ ජාතික වගකීම දුර දෙමින් පුතේ කොළඹ අවදියේ පළවෙනි ප්‍රවාහය නියෝජනය කරන මේ මහින්ද හිමිය ඇතුළු කවීන්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දේශාභිමානය ගැන කවි ලියන්න සිද්ධ වුණා. එහෙනම් පළවෙනි තේමාව දේශාභිමානය. දේශාභිමානය ගැන වර්ණනා කරනකොට පුතේ ආගමත් ඉස්සරහට එනවා, බුද්ධ ආගම ඉස්සරහට එනවා. එහෙනම් දෙවෙනි තේමාව බුද්ධාභිවන්දන. කවීන්ගේ නිසංග කවි හැකියා ටික හංගගෙන, නිරායාසයෙන් ගලාගෙන එන කවි තේමා ටික හංගගෙන සමාජයේ ඉල්ලන දෙයකට කවි සපයන්න ගියාම ඒ හිරවෙච්ච කවි සංකල්පනා ටික, හිරවෙච්ච කවි හැකියාවන් ටික පුතේ දෝරේ ගලනවා එක තැනකින් ආන් ඉතිහාසයේ පළවෙනි තාවට ළමා කවි කියලා කාව්‍ය සම්ප්‍රදායක් නේද. එහෙනම් ඔන්න තේමා තුන. දේශාභිමානය, බුද්ධාභිවන්දන හා ළමා කවි. මම වාට කියපු පුතේ මේ තේමා තුනෙන් මහින්ද හාමුදුරුවන්ගෙන් අපිට දීලා තියෙන්නේ දේශාභිමානී හා බුද්ධාභිවන්දන කවි විතරයි. දේශාභිමානී හා ළමා කවි විතරයි. බුද්ධාභිවන්දන කවි දීලා නැහැ. මට ඔබට දෙන්න බැරි කමක් නැහැ. නමුත් පුතේ තාම එතනින් ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. ඔබ සූදානම් කරන්න ඕනේ විභාගෙට. මේ තියෙන කරුණ ඔබට ඕනෙවටත් වැඩි. අවශ්‍යම දරුවෙක් ඉන්නෝ නම් සටහන් කරගත්තර කමක් නැහැ. එස් මහින්ද හිමියන්ගේ බුද්ධාභිවන්දන කවි. ශ්‍රීපාදය, රාහුල කුමාරයා, රත්නමාලී ඒවා තමයි මහින්ද හාමුදුරුවන්ගේ බුද්ධාභිවන්දන කවි. ඊට පස්සේ දැන් අපි එතකොට මහින්ද හාමුදුරුවන්ගේ ගිහි කාලය ගැන කතා කරා, මහින්ද හාමුදුරුවෝ පැවිදි වීම ගැන කතා කරා, මහින්ද හාමුදුරුවන්ගේ වෙනත් නිර්මාණ ගැන කතා කරා. අවශ්‍යම කෙනෙක් උන්වහන්සේගේ සමකාලීනයොත් මතක තියාගත්තර කමක් නෑ පුතේ. මේක ඔබට අහකනම් යන්නේ සාහිත්‍ය ප්‍රවාහය පිළිබඳ ඔබට හොඳ දැනුමක් තියෙනවා කියන්නේ ඒක ඇත්තටම සෑම පාඩමකටම ඔබට ලොකු පිටිවහලක් වෙනවා. එතනින් එහාට උසස් පෙළට සිංහල කරත් කැම්පස් ගිහිල්ලා සිංහල කරත් පුතේ ඒක ලොකු පිටිවහලක් වෙනවා. මේ මහින්ද හාමුදුරුවන්ගේ සමකාලීනියොත් එක්ක ඒ ගොන්න ප්‍රධාන 5 දෙනෙක් අපිට හම්බ වෙනවා පුතේ. එස් මහින්ද හාමුදුරුවෝ, කුමාරතුංග මුනිදාස, ආනන්ද රාජකරුණ, ජී.එච්. පෙරේරා, පියදාස සිරිසේන. ආයි කියන්නේ එස් මහින්ද හිමි, කුමාරතුංග මුනිදාස, ආනන්ද රාජකරුණ, ජී.එච්. පෙරේරා, පියදාස සිරිසේන. පුතේ මහින්ද හාමුදුරුවෝ දවසක් අගනුවර ඉඳන් ගන්නරුවට යන ගමනේදී රැබෝ වෙනවා මිතුරු පිරිසක් එක්ක. රාත්‍රී ගත කරන සුදුසු තැනක් හොයමින් යන ගමනේදී, විමසිල්ලෙන් යන ගමනේදී පල්ලේගම කෝලාන කියන ගමේ සුන්දර වෙල්යායක් දකින්න පුතේ. ඒ සුන්දර වෙල්යාය මැද ලස්සන කමතක පිහිටි ලස්සන පොඩි පැල්පතක් දකින්න.
මහින්ද හාමුදුරුවන්ගේ සිත ආසාවෙන් ඉපිලෙනවා. යෝජනා කරනවා අපි අද රාත්‍රියේ මේ පැල්පතේ ගත කරමු. රාත්‍රියේ පැල්පතේ ගත කරමු. මතක තියාගන්න කොහෙද පුතේ ස්ථානය? ඕක ඇහුවා පුතේ වාර විභාගවලදී. වාර විභාගවලදී ඇහුවාම අපේ ළමයිට දැන් මතකයි කොහෙදෝ මන්ද ගම මතක නැහැ. ඒ ප්‍රාදේශීය ගම මතක නැහැ. අපේ උන් ලිව්ව පුතේ වෙල්යායකදී කියන. මහින්ද හිමියන් මුනිසිරිපා පද්‍ය පන්තිය නැත්නම් ජාතික තොටිල්ල පද්‍ය පන්තිය රචනා කළේ කොහෙදීද කියලා අහපු ප්‍රශ්නෙට අපේ උන් දුන්න උත්තරය වෙල්යායකදී කියන. අපේ උන් කියන්නේ මගේ උන් නම් වෙන්න බෑ හොඳේ. උඹලට මම මේක කියලා ඔළුව ඇතුළට කාවැදිලා තියෙන්නේ. හරියට තැන කියන්න පුතේ පල්ලේගම කෝලාන කියන ගමේ වෙල්යායක් මැද පිහිටි පැල්පතකදී ආය පාරක් කියන්න. පල්ලේගම කෝලාන කියන ගමේ වෙල්යායක් මැද පිහිටි පැල්පතකදී කොබල පල්ලේගම කෝලාන කියන ප්‍රදේශයෙන් ළමයි කවුරු ඉන්නවද පන්ති? පල්ලේගම කෝලාන කවුරුයි ළමයි ඉන්නවද පන්ති? ඔව් එදා නම් හිටියා. අපි ඉන්නවලු. මනුක ඉන්නවලු. මට කියන්න පුතේ මේ මට කියන්න පුතේ පල්ලේගම කෝලාන. මට කියන්න පුතේ නුවර කොහෙද මේ කියලා? නුවර කොහෙද මේ කියලා කිය? අපි අනිත් අය දැනගන්න. අංකල් කියන්න ඕනේ. දැන් උට මෙසේජ් එකක් දාන්නේ නැහැ. අනිත් උන් ටික මෙසේජ් දාන්න ඕකා. හංගුරංකෙත හරියා. හංගුරංකෙත තමයි පුතේ නුවර පරණ මාලිගාව තියෙන්නේ. පරණ දළදා මාලිගාව තියෙන්නේ හංගුරංකෙත. කලන කියනවා හංගුරංකෙත හරියලු. තව කවුද ඉන්නේ? පල්ලේගම කෝලාන පැත්තේ. හරි හරි. ඔන්න එන පුතේ පල්ලේගම කෝලාන කියන ගමේ වත්තේගම කියලා කියනවා මට නම දැක්කේ නැහැ. පුතේ මේ වෙල්ලායේ මැද පිහිටි ඒ සුන්දර පැල්පතේ රාත්‍රිය ගත කරනකොට මහින්ද හම්බුනේ. ඒ රාත්‍රියේ දින පුතේ මුනිසිරිපා සිමිමින්නේ කියන ওই මුල් කවි ටික රචනා වෙන්නේ. මට හිතෙනවා ඒක හඳ පායපු රාත්‍රියක් වෙන්නේ. ලස්සනයි. අපිත් ආසයි හඳ දිහා බලන්න. ඒ හඳ පායපු රාත්‍රියේ මහින්ද හාමුදුරුවෝ පැල්පතෙන් එළියට ඇවිල්ලා වටපිටාවේ සුන්දරත්වය විඳින්නේ නැති. හඳ පායලා තියෙනවා ඈතට පුතේ පරිසරය දිස් වෙනවා. මට හිතෙනවා ඒ වෙල්ලායේ ගොයම් බර වෙලා තියෙන්නේ නැති කියලා. මට හිතෙනවා නුවර කිට්ටුව නිසා ඈත කඳු මුදුනකින් ශ්‍රීපාදයේ පේන්නේ නැති කියලා. මට හිතෙනවා ඔය වෙලාවේ ඒ ශ්‍රීපාදයේ පැත්තෙන් හමාගෙන එන සුළඟ අර කෙත්වතු සිපගෙන ඇවිල්ලා මහින්ද හාමුදුරන්ගේ ඇඟේ වදින්නේ නැති කියලා. ඇඟේ දැවටෙන්නේ නැති කියලා. සිහිල් සුළඟ රාත්‍රී හඳේලියේ යටින්නකොට හමන සිහිල් සුළඟක් හරි සමීපයි. ඊට වඩා සමීපයක් මහින්ද හාමුදුරන්ට දැනෙනවා පුතේ. හේතුව කෙත්වතු සිපගෙන මුනිසිරිපාදයේ සිපගෙන එන සුළඟක් තමයි මේ. ඒ සුවයත් එක්ක පුතේ මහින්ද හාමුදුරන්ට කේන්තියක් එනවා. යකෝ මිනිහෙකුට ජීවත් වෙන්න මෙච්චර සුදුසු රට. සියලු දේවල් මේ රට විසින් මිනිසට සපයද්දී මූලික අවශ්‍යතා සපයනවනේ පුතේ. මිනිහෙකුට ජීවත් වෙන්න ඕන කරන මූලික අවශ්‍යතා ටික සපයනවා. හුස්ම ටික සපයනවා. ජලය ටික සපයනවා. ආහාර ටික සපයනවා. එච්චර මේ ලක්මව් ලාංකිකයට මෙහෙම කරද්දී එහෙව් ලක්මාතාව හොරු අරගෙන යන්න ඇවිල්ලා ඉන්නවා සුද්ධ මේ කාලේ. යකෝ ලාංකිකයට ගාණක් නැහැ. ලංකා පුත්තුන්ට ගාණක් නැහැ. මුන්ටික මේ සුව පහසුව මැද්දේ සැපට නිදිනේ. තොපි නිදා ගනිව් කියලා පුතේ මහින්ද හාමුදුරුවෝ ආවේගයෙන් රචනා කරනවා පද්‍ය පන්තිය ජාතික තොටිල්. හැබැයි ඒක මතු පිට ආවේගයක් වෙන්නේ නැහැ පුතේ. ඒක උඩුගම්බලා පීනීමක් වගේ වැඩක්. පද්‍ය පන්තියේ නම ජාතික තොටිල්ල. මුළු මහත් ජාතිය මල්ලලා දාගත්ත එක තොටිල්ලකට. ඒවත් දරු නැලවිල්ල. ඒ ජාතික තොටිල්ලට දාගත්ත සමස්ත ශ්‍රී ලාංකික දරුවව නලවන නැලවිල්ල තමයි මේ පද්‍ය පන්තිය. කවුද නලවන්නේ? ලක්මාතාව. මතු පිටින් නිදි කරනවා. ඇතුළතින් අවදි කරනවා. පද්‍ය පන්තියේ නම නැලවිල්ලක් තියලා නතර වෙන්නේ නැහැ මහින්ද හාමුදුරුවෝ. පද්‍ය පන්තිය සඳහා යොදා ගන්න
කවියේ තාලයක් නැලවිලි තාලෙට කිට්ටු තාලයක් තමයි පාවිච්චි කරන්නේ. දොයි 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 බබා බයි 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 බබා නැලවිල්ලක්ම තමයි. එන පුතේ මතු පිටින් මේ ලාංකිකයව නලවද්දී ඇතුලාන්තයෙන් නැත්තම් වචනේ මතු පිට අර්ථයෙන් නෙවෙයි ව්‍යංගාර්ථයෙන් ජාතික අභිමානයක් ජනිත කරවල රට බේරා ගැනීම උදෙසා ලාංකිකයව පෙළගස්සන්න මහින්ද හාමුදුරුවෝ මේ පද්‍ය පන්ති හරහා කටයුතු කරා. පද්‍ය පන්ති රචනා කිරීමේ අරමුණු දෙකක් තියෙනවා. පද්‍ය පන්ති රචනා කිරීමේ අරමුණු දෙකක් තියෙනවා. එක තමයි අපි ඒක ලස්සනට කිව්වා නිද්‍රෝපගත සිංහල ජනයා තුළ දේශානුරාගයක් ජනිත කරවීම. මට කියන්න පුතේ මේවා මතක ලොකු කාරණා නෙවෙයිනේ පැටියෝ. මේ ටික මතක තියාගන්න. ආයෙ උතනින් එහාට දෙයක් ඕකේ නේ. ওই ටික මතක තියාගත්තා නම් මුනිසිරිපාසෙන් මින්නේ පාඩමෙන්දී ඔයිට වඩා දෙයක් නේ මූලාශ්‍ර කරුණු වල. එහෙනම් පුතේ අරමුණ කොටස් දෙකකට බෙදුවා. එකක් තමයි නිද්‍රෝපගත සිංහල ජනයා තුළ දේශානුරාගයක් ජනිත කරවීම. අපි ඒක ලස්සනට කිව්වා. දෙක තමයි රට බේරගත්තට වැඩක් නෑ පුතේ. ලාංකිකයා රට දැය ගැන ඇල්මක් නැති, මනුස්සකම් නැති, ලතෙක් හදවතක් නැති, ගුණමකූ පිරිසක් නම් උන්ගෙන් වැඩක් නෑ. ඒ නිසා මහින්ද හාමුදුරුවෝ දෙවෙනි අරමුණ බවට පත් කරගත්තා පුද්ගල චරිත සංවර්ධනයේ උපදෙස් දී. එහෙනම් කවුරු හරි වාගෙන් ඇහුවොත් එහෙම ඔයා කොහෙද යනකොට නතර කරලා ඔයාව කියන්න පුළුවන් දොයාට ඇයි මහින්ද හාමුදුරුවෝ මුනිසිරිපා පද්‍ය පන්ති රචනා කළේ කියලා ඇහුවොත් එහෙම ඔයා යට ආදරෙන් තේරුම් කළ දෙනවා. හලෝ මහින්ද හාමුදුරුවෝ ජාතික තොටිල්ල පද්‍ය පන්ති ලිව්වේ අරමුණු දෙකක් මුල් කරගෙනයි. මූලික එක තමයි නිද්‍රෝපගත සිංහල ජනතාව තුළ දේශානුරාගයක් ජනිත කරවීම. අනිත් එක තමයි පුද්ගල චරිත සංවර්ධනයට උපදෙස් දීම කියලා කියන්න පුළුවන් වෙනවා. ජාතික තොටිල්ල පද්‍ය පන්තියේ පුතේ පද්‍ය 96ක් තියෙනවා. ඒ පද්‍ය 96න් තෝරාගත්ත පද්‍ය කිහිපයක් ඔබේ පාඩමට නිර්දේශ කරලා තියෙනවා. ලතෙත් හදවතක් කියන්නේ මොකක්ද කියලා අහන්න. ලතෙත් හදවතක්. නැත්නම් ලතෙත් බවක් යුක්ත මේ හදවත තෙතමනයක් සහිත. තෙතමනයක් කියන්නේ පුතේ මේ වේලිලා කර්කශ වෙලා කියන එක නෙවෙයි. වචනාර්ථයෙන් ගත්තාම ලතෙත් කියලා කියන්නේ පුතේ අනුන්ගේ දුකේදී හදවත උණු වෙන්න ඕනේ. තමන්ට ඒක දැනෙන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් ඈ. ආයෙ හේතු දෙක කියනොත් මට බෑ. මම දැන් ගොඩක් වෙලා කිව්වා. හරි. අපි යන් කවි වලට පුතේ. මට කියන්නේ එහෙනම් අපි කමන්නේ පස්වෙනි කවිය කරන්න තියෙන්නේ කියලා කියනවා. හතරවෙනි කවියෙන් පටන් ගමුකෝ. ගෲප් ලින්ක් ඉල්ලනවා. අලුතෙන් සම්බන්ධ වෙච්ච ළමයි. අපේ කිසිදු ගෲප් එකක නැති ළමයි. මගේ ඉහට උඩින් පේන දුරකථන අංකයට. ඔයාගේ නම නෑ ශ්‍රේණිය මුලට එන්න ඕනේ. දැන් ඔයා 10 ශ්‍රේණියනේ. ශ්‍රේණිය මුලට දාලා නම ඊට පස්සේ පාසල ඊට පස්සේ ආසන්නම නගරේ ඊට පස්සේ ඔන්න ඔය විස්තර ටික ඔය බෝඩ් එකේ දිස්වන දුරකථන අංකයට WhatsApp message එකක් ගහන්න පුතේ. ඔයාගේ අදාළ group එකකට add කරගනි කට්ටිය. group link එක දාන්නේ ඔය number එකට message එකක් දාන්න. 10යි 30ට තියෙන පන්තිය මොකක්ද? paper class එක. හැමදාම මේ වෙලාවට නෙවෙයි පුතේ පන්තිය තියෙන්නේ. අද මේ අමතර දවසක් දැම්මේ. සිකුරාදා රෑ 8:00 තමයි ඔයාගේ පන්තිය තියෙන්නේ. තවත් group දෙකක් තියෙනවා. මම හෙට ඔබ දැනුවත් කරන්නම් හරියටම සඳුදරය කණ්ඩායම එකක්, සිකුරාදරය කණ්ඩායම එකක්, බදාදා දහවලේ තවත් කණ්ඩායමක් වටිනවා. මට මතක විදිහට 2:00 4:00 වගේ. මට මතක විදිහට බදාදා හවස 2:00 4:00 වගේ සඳුදත් පන්තියෙන්න බැරි අය, සිකුරාදත් පන්තියෙන්න බැරි අය බදාදා හවස පන්තියට එන්න පුළුවන්. පේපර් ක්ලාස් එකක් දවස් 3ක් වැටෙනවා පුතේ. සඳුදරය 10:00 12:00, සිකුරාදරය 10:00 12:00. ඔය වෙලාව දෙකම බැරි අයට බදාදා හවස පන්තියක් වැටෙනවා. මට වෙලාව මතක නෑ හරියට. මම group වලට විස්තර ටික දාන්නම්. රෙකෝඩිම ගන්නෙ කොහොමද? රෙකෝඩිම මම දෙන්නේ නැහැ. රෙකෝඩිම ගත්තේ මගේ ප්‍රයෝජනය සඳහා. ඔබට රෙකෝඩිම දානවා නම් මම ඔය group වලට දාන්නම්. පන්තියට එන්න ඕන. මැච් බලන්න එහෙම ගිහිල්ලා ඊට පස්සේ එනවා රෙකෝඩිම ඉල්ලගෙන අනේ සර් රෙකෝඩින් එක දෙන්නකෝ කියලා. නෑ රෙකෝඩින් එක දෙන්නේ නෑ.
අද උදේ තිබ්බ පේපර් ක්ලාස් එක මොකක්ද? ඒක ගැනත් කියලා ඉන්නම්. පේපර් ක්ලාස් එකේදී මම ආයි කියන්නම්. ඒක කියලා යන්නම් පේපර් ක්ලාස් මේ කවිවලට. පුතේ ඔයාට ප්‍රශ්න පත්‍ර පන්තිය දැන් ඔයා දන්නවා පේපර් ක්ලාස් එකේදී අපි සාකච්ඡා කරනවා පුතේ ඔයාට තියෙන ප්‍රශ්න පත්‍ර තුනම. එහෙමනේ අපි පටන් ගත්තේ. එක පත්‍රය, දෙක පත්‍රය, තුන පත්‍රය. දැන් පේපර් ක්ලාස් එක පටන් ගන්න පුතේ අපි සති 6ක් විතර වෙනවා. අපි මුලින්ම මේ එක පත්‍රය ඉවර කරා. සෑහෙන කාලයක් ගියා. මොකද මේ අදාළ වෙලාව තුල උත්තරය ලියන්න ඔයාව මම යොමු කරලා තමයි සාකච්ඡා කරන්න ගියේ. සෑහෙන කාලයක් ගියා. අපි තුන පත්‍රය සාකච්ඡා කරමින් ඉන්නවා මම හිතන්නේ අද ඒකේ අග කොටස තියෙන්නේ. තුන පත්‍රයේ අග කොටස තමයි තියෙන්නේ. පුතේ මේ MCQ පේපර් එක හරි වැදගත් ලකුණු 40ක් හම්බ වෙනවා. මේ 40ට සාමාන්‍යයෙන් ලකුණු 30ක් ගන්නවා කියන්නේ ඒකක්. ඉතිහාසයේ කෙදිනකවත් පුතේ MCQ පේපර් එකේ ලකුණු 40න් 40 තියෙන්නේ නැති වෙති කියලායි මට හිතෙන්නේ. ඉතිහාසයේ කවදාවත් සිංහල බහුවර්ණ පත්‍රයට කිසිදු ළමයෙක් ලකුණු 40න් 40 අරගෙන නැති වෙති කියලායි මට හිතෙන්නේ. යම් ළමෙක් පුතේ ලකුණු 30 කියලා කියන්නේ ඒ එකක්. නමුත් 30 මත ඉන්න ඒක දැනෙන සුළු එකක්. උලඟක් ගේමාවොත් ගහගෙන යන්න පුළුවන් B එක පැත්තට. ඒ නිසා පුතේ ඔබ ලකුණු 35කට try කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ළමයි 100ක් ගත්තොත් 100ට දෙකක් උපරිම 3ක් වගේ තමයි පුතේ මේ ලකුණු 35 මට්ටමේ. ඒකට බලපාන හේතු කාරණා ගොඩාක් තියෙනවා. එතකොට අපි මේ ක්ලාස් එක තුල පුතේ මේකත් සාකච්ඡා කරනකොට සෑහෙන කාලයකට වතාවක් තමයි MCQ පේපර් එකක් හම්බුනේ. ඒක ඇතුලේ ව්‍යාකරණ ප්‍රශ්න තියෙනවා, ව්‍යාකරණ තියරි සාකච්ඡා කරන්න ඕනේ. ඒ නිසා ඔයාලට මේ ප්‍රශ්න පත්‍ර පන්තිය සම්පූර්ණයෙන් නොමිලේ කරන්නේ මම. සඳුදරෑ, සිකුරාදරෑ සහ බදාදා හවස මේ ප්‍රශ්න පත්‍ර පන්තිය සම්පූර්ණයෙන් නොමිලේ මම ඔයාලට කරන්නේ. මාව ගුරුවරයෙක් විදිහට පුතේ අභිෂේක ගන්නපු ගුරුවරයා. කොළඹ කේරි විද්‍යාලයේ සිංහල ආචාර්ය අවුරුදු 23ක් ශාස්ත්‍රීය ගුරුවරයෙකු විදිහට කටයුතු කරන හේරත් රාජගුරු සර් ඔයාලට මෙන්න මේ එක පත්‍රයට අදාළ ප්‍රශ්න පත්‍ර පන්තියක් පවත්වනවා. සිකුරාදා ඔයා ඉන්න ගෲප් වලට ඒකේ PDF එක දානවා බහුවර්ණ පේපර් එක. ඔයා ඒක තනියෙන් කරනවා සෙනසුරාදා print out එකක් එහෙම අරගෙන ඉරිදා උදේ 8 ඉඳන් 9:00 වෙනකම් පුතේ ඒ බහුවර්ණ පේපර් එක සාකච්ඡා කරනවා. හැබැයි ඒ පන්තිය කරන්නේ පුංචි මුදලක් අරගෙන. මොකද මම නෙවෙයි කරන්නේ. රුපියල් 400ක් ගන්නවා පුතේ මාසෙට. ඔයා නිකන් සිංහල කරලා ඉවර වෙච්ච ලොකු අයියා කෙනෙක්ගෙන් අක්කා කෙනෙක්ගෙන් අහලා බලන්න ඒක කොයිතරම් වැදගත් මේ MCQ පේපර් එකට වෙනම ලෑස්ති වෙනවා කියන එක. පේපර්ස් 15ක් 20ක් කළාට එක්සෑම් එකට යන්න පුළුවන් කියන පුතේ පොල්ලෙන් ගැහුවත් මේකට ලකුණු 30 පන්නන එක නතර කරගන්න බෑ. ඒ නිසා ඒ අද උදේ තිබිච්ච පන්තිය හැම ඉරිදම තියෙනවා. නමුත් පුංචි මුදලක් වාගේ අය කරලා. හරි. අපි අර පුතේ පස්වෙනි කවිය කිව්ව කරන්න තියෙන හතරවෙනි කවිය නම් යන් අපි හතරවෙනි කවිය මට මතක විදිහට ඔව් මම පන්තියේ MCQ එක කරන්නේ නැහැ එතකොට පුතේ. මම MCQ එක කරන්නේ නැහැ. මම මේ දෙක විතරයි කරන්නේ. මේ දෙකට මම ඔයාව හරියටම ලෑස්ති කරනවා. මොකද ඒකට සෑහෙන වෙලාවක් යන නිසා. කමක් නෑ අපි ඉඳලා හිටලා MCQ එකක් සාකච්ඡා කරමු. නමුත් මේවා සාකච්ඡා කරනකොට MCQ සාකච්ඡා කරන්න වෙලාවක් නැති වෙනවා පුතේ. හතරවෙනි කවිය මට මතක විදිහට ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ වෙන්න ඕනේ. එහෙම නේද? මට කියන හතරවෙනි කවිය මොකද හතරවෙනි කවිය? කරදර දහසක් හමු වී ඉන්ටකිනම් සිනහ වෙමි. පුතේ මේ කවිය අමාරු නේ. කවි ආකෘතිය සරලයි. කවිය සඳහා යොදාගත් භාෂාව සරලයි. මොකද පුතේ මහින්ද හාමුදුරන්ගේ අරමුණුනේ සමස්ත ලාංකිකයම මේ අරමුණට පොළඹවන්න. ඒ නිසා සරල ආකෘතියක් සරල භාෂාවක් තමයි භාවිතා කරේ. ඒ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ෆීස් ගෙවන්න ඕනේ කොහොමද කියලා මම ගෲප් වලට දාන්නම්. හොඳේ. එතකොට ඔය කවිය තනියෙන් කියවලා මට කියන්න. ඔය කවිය රචනා වෙලා තියෙන්නේ දේශාභිමානයේ ජනිත කරවීම මුල් කොටගෙනද එහෙම නැත්නම් පුද්ගල චරිත සංවර්ධනයක් මුල් කොටගෙනද? දේශාභිමානය මුල් කරගෙනද පුද්ගල චරිත සංවර්ධනය මුල් කරගෙනද? එකද දෙකද? කරදර දහසක් හමු වී ඉන්ටකිනම් සිනා වෙවි ඔහු මෙලොවට පහළ දෙවි රජකෙයි සලකනු මැනවි. දෙක
ඒ කියන්නේ පුතේ මේක අපි මූලික වශයෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ පුද්ගල චරිත සංවර්ධනයට උපදෙස් දීම කියන කාරණාවට. මුනිසිරිපා පාඩමෙන් අහන තියෙන ප්‍රධාන ਵਿਚාරය තමයි පුතේ ඒක කෙටි ਵਿਚාර විදිහට ගත්තොත් ප්‍රධාන ਵਿਚාර දෙකක් අහන්න තියෙනවා. එකක් තමයි ජාතික තොටිල්ල පද්‍ය පන්තිය තුලින් දේශාභිමානයේ ජනිත කරන ආකාරයේ නිදසුන් තුනක් ඇසුරින් විමසන්න. දෙක තමයි මහින්ද හිමියන් ජාතික තොටිල්ල පද්‍ය පන්තිය තුල පුද්ගල චරිත සංවර්ධනයට උපදෙස් දෙන ආකාරය නිදර්ශන තුනක් ඇසුරින් විමසන්න. ඔය දෙක එකහු කළ ප්‍රධාන ප්‍රශ්නයක් අහන්න පුළුවන් ලකුණු 15 ਵਿਚාරයක්. ජාතික තොටිල්ල පද්‍ය පන්තිය තුල රෝමිලක්කම් 1 දේශාභිමානයේ ජනිත කරවීමක් රෝමිලක්කම් 2 පුද්ගල චරිත සංවර්ධනයේ උපදෙස් දෙන ආකාරයත් එක් කරුණකට නිදර්ශන දෙක බැගින් සපයමින් විමසන්න. පුතේ එතකොට මේ ਵਿਚාරය ආය අමුතුවෙන් වලට කියලා දෙන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් ਵਿਚාර කියන්නේ මොකක්ද කියලා දන්නේ කෙක්ට මේ ਵਿਚාරේ ලේසියෙන්ම කොට දාගන්න පුළුවන්. දැන් ඔය කවිය ඇතුලේ තියෙන මිනිස්සෙකුට උගේ චරිතය හදාගන්න දීපු උපදෙස් ටික මොනවද? ඔයාගේ වචනෙන් කියන්න බලන්නකොට. කරදර 1000ක් හම්බුණා. hina වෙවි ඉන්න පුළුවන්. hina වෙවි ඉන්න පුළුවන් නම් කියන්නේ පුතේ hinaවෙන් යුක්තව ඒවට මුහුණ දෙන්න පුළුවන්. එයා මේ ලෝකෙට පහළ වෙච්ච දෙවියෙක් නෙවෙයි දෙවි රජෙක් දිව්‍ය රාජෙක් කියලා කියනවා. ඒ කියන්නේ පුතේ අපි මිනිස්සු විදිහට මේ ලෝකෙට බිහි වෙන හැමෝටම ප්‍රශ්න තියෙනවා. මට නිකන් කල්පනා කරලා බලලා කියන්න බලන්න ප්‍රශ්නයක් නොතිබිච්ච එකෙක් ගැන අහලා තියෙනවද ඔයා? ඉතිහාසයේ කොහේ හරි කොනකින් හම්බ වෙනවද ඔයාට ප්‍රශ්නයක් කරදරයක් බාධකයක් නොතිබිච්ච එක්කෙනෙක්ව හරි? නෑ. බුදුහාමුදුරනේ ප්‍රශ්න තිබ්බේ නැද්ද? අනේ නිකා හිට හල්ල බං. බුදුහාමුදුරුවෝ පුතේ කොච්චර try කරලාද බුදු වුනේ? ඒව ප්‍රශ්න නෙවෙයි, ඒව කරදර නෙවෙයි. බුදුහාමුදුරනේ තරම් කරදර කාටවත් ආවේ නැහැ පුතේ. බුදු වෙන්න හදන වෙලාවේ මාරසේනාව ඇවිල්ලා කොච්චර කරදර කරා. මාරසේනාවට බැරි වෙච්ච තැන ඒව අරුන් තුන් දෙනා. කවුද? තණ්හා, රති, රඟ. ඇත්තටම කාන්තාව නෙවෙයි, ඒක වෙනම කාරණාවක්. බුදු වුණාට පස්සේ කොච්චර කරදර. අජාසත් රජුරු දෙව්ද බුදුවමෝ දෙව්ද කොච්චර කරදර කරා. චින්චමානවිකාව. බුදුහාමුදුරන්ට කරදර නැහැ කියනවා නම් බෞද්ධෙක් වෙන්න බෑ නේද? කාර්ද ප්‍රශ්න නොතිබුණේ හැමෝටම තියෙනවා. වර්තමාන සමාජය තුලින් වට හම්බ වෙනද කරදර බාධක නැති කවුරුද? නෑ, හැමෝටම කරදර තියෙනවා. ඉතින් කරදර එකක් නෙවෙයි කරදර 1000ක් හම්බ වුණා. ඒවට hinaවෙන් යුක්තව මුණ දෙන්න පුළුවන්. පුතේ ජීවිතය කියන්නේ ඕක ඇතුලේ තියෙන ගැඹුරු බෞද්ධ දර්ශනයක්. අටලෝ දහමෙන් කම්පා වෙන්න එපා කියන බෞද්ධ දර්ශනය ඕක ඇතුලේ තියෙනවා. සැප දුක නිന്ദා ප්‍රශංසා ලාභ අලාභ යස ආයස මේ අටම ජීවිතයක් ගත කරන අපිට පොදුයි. හැබැයි මිනිස්සු විදිහට අපි බලාපොරොත්තු වෙන පුතේ ඔය අටෙන් හතරක් විතරක්. දුක අපෝයපා සැප විතරයි. නිന്ദා අපෝයපා ප්‍රශංසා විතරයි. අයස අම්මෝ එපා යස විතරයි. අලාභයක් ආව දැන් හිතන්නකෝ දැන් ඔය අටලෝ දහමින් ඔය අපි අකමැති හතර ආවහමනේ මිනිස්සු අඬන්නේ දොඩන්නේ වැළපෙන්නේ ගහගන්නේ මරාගන්නේ මැරෙන්නේ යුද්ධ කරන්නේ රටවල් ලෝක විනාශ වෙන්නේ ඔය හතර නිසා. දුක නිසා අලාභ නිසා අපකීර්තිය නිසා ඕන නිසා නෙවෙයි. එහෙනම් ඒ හතර එකතු කරාම අපි කරදර කියලා කියන්න පුළුවන්. ඒ කරදර හමුවේ අපි ඒවට hinaවෙන් යුක්තව මුණ දෙන්න ඕනේ පුතේ. එහෙම මුණ දෙන්න පුළුවන් වෙනවා පුතේ බුදුදහම හරියට දන්නේ කාට. ඇයි? දැන් සතුටක් ආවහම අපි සතුටම බලාපොරොත්තු වෙනවා වගේ තමයි පුතේ දුකක් ආවහම අපි දැනගන්න ඕනේ. ජීවිතය කියන්නේ ඔය ඔක්කොම. ඔය අටටම තමයි ජීවිතය කියන්නේ. දුක සැප නිന്ദා ප්‍රශංසා ලාභ අලාභ යස ආයස ඔය අටටම තමයි පුතේ ජීවිතය කියන්නේ. එහෙනම් කරදරයක් ආවහම ප්‍රශ්නයක් බාධකයක් ආවහම අපි නිකන් මැරෙන්න හදලා වැඩක් තියෙනවා. මට කියන ළමයි විදිහට 10 ශ්‍රේණියේ ඉන්න දරුවෝ විදිහට මේ පාර නෙවෙයි ලබන පාර ඕ ලෙවල් ලියන්න ඉන්නේ. ඔයගලන්ට තියෙන ප්‍රශ්න මොනවද? ඔයගලන්ට තියෙන ප්‍රශ්න මොනවද? පාඩම් කරන එක ප්‍රශ්නයක්. විභාගේ ප්‍රශ්නයක්. වෙලාව හදාගන්න එක ප්‍රශ්නයක්. ඕ ලෙවල් ප්‍රශ්නයක්. නිදිමත ප්‍රශ්නයක්. බඩගින්න ප්‍රශ්නයක්. රස්නේ ප්‍රශ්නයක්. හීතල ප්‍රශ්නයක්. අම්මා බනිනවා ප්‍රශ්නයක්.
තාත්තා ගහනවා ප්‍රශ්නයක්. මල්ලි රණ්ඩු කරනවා ප්‍රශ්නයක්. අම්මා කඩේ යන්න කියනවා ප්‍රශ්නයක්. තව අහල පහල කට්ටිය නම්මනම් කියන ප්‍රශ්නයක්. ප්‍රශ්න බලන්න කොච්චර ප්‍රශ්න. දැන් ඔය ප්‍රශ්න විදිහට ඔලුවට දාගෙන පුතේ සමහර උන් ඉන්නවා ඕන වෙලාවක පුතේ අර කන්දොස් කිරියා මූණ දාගත්ත ගමන් තමයි ඕන වෙලාවක අඬව වැඩි. උන් මේ සමාජයට ගැලපෙන්නේ උන් නෙවෙයි කියලා මම හිතනවා කියනවා. උන්ගේ වැඩේ අඳාගත්ත ගමන්. දැන් ඔය එන ප්‍රශ්නවලට ඔය සාමාන්‍යයෙන් මොනවද කරන්නේ? ඔය එන ප්‍රශ්න වලදී මොනවද කරන්නේ? ඔය මොනවද කරන්නේ ඔය ප්‍රශ්න වලදී සාමාන්‍යයෙන්? බයිනෝ. අම්ම එකක් කිව්වහම 10ක් කියනවා. අම්ම එකක් වට බැන්නාම ඔය අම්මට 10කින් උත්තර දෙනවා. තාත්තා නම් එහෙම තග දාන්න යන්නේ කන්න වෙනවා. නමුත් තාත්තා සැර දැම්මම ඒකත් අම්මගේ පිටින් තමයි පිට කරන්නේ. මේ ලෝකෙ උඹ වෙනුවෙන් වැඩිපුරම කැපකිරීම කරන ඒ දෙන්නට තමයි උඹ මේ කටේ සැරපෙන්නේ. උඹට කතා කරන්න උගන්නපු අම්මට තාත්තලා තමයි උඹ මේ කටේ සැරපෙන්නේ. කමන්නේ කියමුකෝ. කමන්නේ නෙවෙයි. අපි ඒක ගමුකෝ. බයිනෝ. රණ්ඩු වෙනවා. නොකානොබී ඉන්නවා. මම වාගේ කරදරවලදී පොදුවේ ඔයා කටයුතු කරන ආකාරය කියන්නේ. ගෙදරින් යනවා. සමාජය අපි දකිනවා පුතේ ඉඩ කඩම් බෙදා ගන්න බැරුව මරනවා. මරලා අතර ඉන්නේ සමහරවල්ලාට මරන්න නැතුව තමන් මැරෙනවා. සීදි විනාශා කරනවා. මට මතක් වෙන්නේ මේකම උදාහරණයක් පුතේ මාස කිහිපයකට කලින් මට මතක ඉදිරිය ලක්ෂපාණ පැත්තේ කොහෙද අම්මත් එක්ක රණ්ඩු වෙච්ච කෙල්ල අම්මත් එක්ක රණ්ඩු වෙලා ඉස්කෝලේ යන ගමන් කෙල්ල පයින්නවා ජලාශයට. අම්මත් එක්ක රණ්ඩු වෙලා ජලාශයට පයින් ළමයි ඉන්න රටක් නේ. මම හිතන්නේ ජීවිතේට අහලා නැති වෙදි පුතේ කරදර දහසක් හමු වී ඉන්ටකිනම් සිනා වෙවි ඔහු මෙලොවට පහළ දෙවි රාජකීය සලකුණු මෙනවි කියන කවිය ජීවිතේට අහලා. උන් ජීවිතේ ඕලෙවල් කරලා නැති වෙදි මොකද පුතේ ඊළඟ පාඩම ගංගාවේ සංගීතය. ඒකෙත් තියෙනවා. සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි ඇඹරෙමි එහෙත් පසු නොබසෙමි නොනවතිමි. ගංගකට ආදේශ කළා කතා කරන්නේ පුතේ ප්‍රශ්න. අවසාන පාඩම හරි ලස්සන පාඩමක් වස්සානේ. කටුපොකුර සිපගනිමි හෙට මලක් කොඩු පිනිසි කියලා වාගේ පද්‍ය පන්ති ඉවර කරන වස්සානය 16 වෙනි පාඩම. කටුපොකුර ඒ කියන්නේ පුතේ කරදර. යකෝ අම්මා බැන්න කියලා ගඟේ මොහොතේ පයින්නවනම් මේ රටේ එක ළමෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ. අම්මා බැන්න එක ප්‍රශ්නයක් කරන් ගඟේ මොහොතේ පයින් එක පිළිතුර නම් තොපි එක එකක්වත් උතර නැහැ. ඔක්කොම ගඟේ මොහොතේ පැනලා ඉන්නවා. මේ කතා කරන මාත් නැහැ. එහෙම නේද? එහෙම නේ? පොල්ගොල්ල ජලාශයට පැනලා තියෙනනේ. ඔව්. මට කියන්නේ එහෙම නේද? අම්මා බැන්න තාත්තා බැන්න කියලා ගඟේ මොහොතේ පයින්නවනම් මෙතන ඔබට උගන්වන්න මම ඉතුරු වෙන්නෙත් නැහැ. ඔතන ඉගෙන ගන්න මට උගන්වන්න ඔබ ඉතුරු වෙන්නෙත් නැහැ. දැන් මොකද්ද වෙනස? ඔබ දන්නවා යකෝ අම්මා බැන්නට ගඟේ මුහුදේ පයින්න ඕනේ හරි මගුලක්. කරදර කියන්නේ ඔහොම තමයි. ඕවා එනවා. කරදර සදාකාලික නෑ. ඔන්න ඔබ තේරුම් ගන්න. මහින්ද හඳුරු ඔන්න ඔය උපදේශ දෙනවා පුතේ. කරදර 1000ක් හම්බුණත් හිනාවෙන් යුක්තව ඒවට මුණ දෙන්න ඔහු මෙලවට පහළ වෙච්ච දිව්‍ය රාජයෙක් කියලා කියනවා. නිකන් දෙවියෙක් නෙවෙයි. දිව්‍ය රාජයෙක් කියලා කියනවා. පුතේ එහෙනම් ඔයාලට පැහැදිලි පුද්ගල ජනිත සංවර්ධනයේ උපදෙස් දීපු ආකාරය. ඊට අමතරව ඔය කවියේ ඔයාලට පේනවා සිව්පද ආකෘතිය තියෙනවා, සරල භාෂාවක් තියෙනවා, පදාන්ත එලිවැටක් තියෙනවා. ඔය මූලික භාෂා උපක්‍රම ටික ඔයාලට පේනවා. කරදර දහසක් හමු වී ඉන්ටකිනම් සිනහ වෙමි. යම් අපි ඊළඟ කවියට යමු. පුතේ කවි ටික නම් පාඩම් කරගන්න ඕනේ ආයේ නෑ නිකන් වතුර වගේ පාඩම් තියෙන්නේ. දැන් මේ කාලේ වාට අනිත් දැන් ප්‍රශ්න ගැන කතා කරමු පුතේ. මේ කාලේ වාට අනිත් අයට නැති කොච්චර ප්‍රශ්නද? අනිත් කාලේ වා පන්තියට ගිහලා ඉගෙන ගත්ත පුතේ ගුරුවරයාගේ මූණ බලාගෙන. ඒ අධ්‍යාපනික පරිසරයක ඉඳගෙන ඉස්කෝලේ ගියා. වාට ඉස්කෝලේ යන්න නැහැ. වාට පන්තියකට යන්න නැහැ. සමහරවිට වාට ඉගෙන ගන්න ෆෝන් එකක් නැහැ. කැඩිච්ච ෆෝන් එකේ බැටරි බහිනවා විනාඩියෙන් දෙකකින්. ඩේටා නැහැ. පොඩ්ඩක් වැස්ස ගමන් ගෙදර ඉන්ටර්නෙට් නැහැ. තාත්තා ගෙදර එනකම් බලාගෙන ඉන්න ඕනේ ක්ලාස් එකට යන්න ෆෝන් එක ඉල්ල ගන්න. එච්චර ප්‍රශ්න ඇස්සේ. මේ කැඩිච්ච ෆෝන් එකෙන් කැඩිච්ච
ඩෙස්ක්ටොප් එකෙන් කැඩිච්ච ලැප්ටොප් එකෙන් කැඩිච්ච ටැබ් එකකින් අපි දිහා බලාගෙනවා ඉගෙන ගන්නවා කියන්නේ කොච්චර ප්‍රශ්නයක්ද? කඩේකට යන්න නෑ නිදහසේ පුතේ කොවිඩ් කියලා මාරයක් ලෝකේ වෙලා. පුතේ මේ කාලේ බල අල්ලගෙන හිටියොත් මේක තේරුම් ගත්තොත් මේ රේස් එක බල හරියට දිව්වොත් අනාගතයේ දවසක උඹලට කියන්න පුළුවන් පුතේ පහළ සමාජයට තොපි දන්නේ අපි කොහොමද O level ලිව්වේ කියලා. තොපිට වගේ පහසුකම් තිබ්බේ නෑ අපෝ අපිට. කොවිඩ් කියලා මේ එන කොරෝනා කියලා වසංගතයක් ඇවිල්ලා මුළු ලෝකෙ වෙලාගෙන ලක්ෂ කෝටි ගණන් මිනිස්සු මැරෙනකොට අපි ගෙවල් වලට වෙලා ඉඳගෙන කැඩිච්ච ෆෝන් වලින් ඔන්ලයින් ඉගෙන ගත්තා. ඩේටානේ ෆෝන් එකට දාගන්න. ඔහොම ප්‍රශ්න තොගයක් තියෙනවා. මේ පිම්ම පැන්න කියන්නේ වාට මේ පිම්ම පැන්න කියන්නේ ආයේ ජීවිතේම ගොඩ ඈ. හා යමු අපි ඊළඟ කවියට. සර් එහෙම බැලුවොත් අපේ අම්මා මට බණින විදිහට මම මරියානා ආගාදෙට පයින්න ඕනි. කවද්ද බං අම්මලා තරහට බැන්නේ? කවද්ද අම්මලා ළමින්ට තරහට බැන්නේ? ඕක අවබෝධ කරගන්න බැරි එක මන්නම් කියන්නේ ඕනෙම නෑ මැරෙන එකමයි. පයින් පැන්න එකමයි හොඳ. යකෝ අම්මා තාත්තා ළමයින්ට ආදරයට බණින්නේ. ඒක තේරුම් ගන්න බැරි එක වැඩක් නෑ. යක් ඊළඟ කවියට. ජාතියරන් විමනක් වේ ආගම මිනි ඒකත් නෙවෙයිද? නගලගෙන පස්වෙනි කවිය. තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙති. පුද නොකලත් උඹෙන් පුතේ මෙලොවට කිසි පළක් නැති. මට කියන්න ඔයගොල්ලෝ ඇයි මේ ඉගෙන ගන්නේ? ටග්ගල උත්තර දෙන්න ඕනේ. ඇයි මේ අමාරුවෙන් ඉගෙන ගන්නේ? විභාගේ පාස්. ඇයි විභාගේ පාස් වෙන්න ඕනේ? ටග්ගල උත්තර දෙන්න ඕනේ. ජොබ් එකක් කරා. ඇයි ඔය ජොබ් එකක් කරන්නේ? සල්ලි හොයන්න. ඇයි සල්ලි හොයන්නේ? ජීවිතේ ජය ගන්න. ඇයි ජීවිතේ ජය ගන්නේ? ටග්ගල කියන්නේ රටේ සංවර්ධනයට රෙද්ද අනේ නිකයි හිට හම්බක්. රට සංවර්ධනය කරන්න ඕනි කියලා හිතාගෙන ඉගෙන ගන්න එකෙක් මෙතන ඉන්නවනම් අනේ නිකයි හිට හම්බක් බයිලා ගහන්න නැතුව. ටග්ගල කියන්නේ බිරිඳට ළමයිට කන්න දෙන්න. මගේ අම්මෝ යකෝ. ඇයි මෙහෙම සෙට් එකක් නම. ඇයි යකෝ ඊට කලින් කසාද බඳින්න කලින් අන්න හරියා අම්මට තාත්තට සලකන්න ඕනේ. ඇයි අම්මට තාත්තට සලකන්නේ? ඇයි අම්මට තාත්තට යුතුයකම් ඉටු කරන්නේ? අම්මගේ හීනවලට ඇයි අම්මට තාත්තට සලකන්නේ? අපි බලාගත්තට අපිට සලකපු නිසා. පුතේ අම්මා තාත්තා ඔයාට සලකපු නිසා ඔබ යුතුයකමක් සේ දෙමෝපියන්ට සැලකිය යුතුයි කියලා සමාජයේ කියනවා. හරියට බලන්න. ඔයාට ජීවය දුන්නේ අම්මයි තාත්තයි. හැබැයි අම්මටයි තාත්තටයි ජීවය දෙන්නේ කවුද? ලක්මාතා. මේ රට. අම්මයි තාත්තයි ඔයාට ජීවය දුන්නට මේ සබාදාම විසින් පුතේ ඔක්සිජන් ටික දුන්නේ නැත්තම් මේ සබාදාම විසින් පුතේ ජලය ටික දුන්නේ නැත්තම් මේ සබාදාම විසින් පුතේ ආහාර ටික දුන්නේ නැත්තම් හබක් නෙවෙයි. එහෙනම් ඇත්තටම පුතේ අපි අම්මට තාත්තට සලකනවා කියලා කියන්නේ ලිස්ට් එකේ ඊටත් උඩට එන්න ඕනේ පුතේ රටයි ආගමයි. තමන් ලැබූ දිවි පෙවෙතේ තමන් ලැබපු ජීවිතේ කොටසක් අම්මට හිමි තාත්තට හිමි තව කොටසක් හිමි කාටද? රට සමය වෙති. රට කියන්නේ හරි ශ්‍රී ලංකාව. පුතේ සමය කියන්නේ මොකක්ද? රට දැය සමය. රට කියන්නේ දේශය, දැය කියන්නේ ජාතිය, සමය කියන්නේ ආගම. අපි ලැබපු ජීවිතයේ කොටසක් රටටයි ආගමටයි හිමිලු. ඇයි? රටට හිමි පුතේ අපිට මූලික අවශ්‍යතා ටික සපුර ගන්න උදව් කරනවා. මෙහෙම රටක් ලෝකෙ වෙන කොහෙවත් නැහැ. ඕක ඔයා රචනා ලියනකොට ලියනවා ලෝකෙන් උතුම් රට ලංකාවයි ශ්‍රී ලංකාවයි කියලා. ඉන්දියන් සාගරයෙන් වටවෙච්ච ඉන්දියන් සාගරයේ මුතු වැටේ කියලා හඳුන්වන සියලු දේශගුණික කලාප වලින් සමන්විත වෙරළබඩ තැන්නද මධ්‍යම කඳුකරයද සීතල නුවර එළියද පහතරට තැන්නද
අපේ රටේ වගා කරන්න බැරි භෝගයක් නේ. අර යෝන්නම් තේ පහළට බහිනකොට පොල් රබර් කුරුඳු කොකෝව ඈ ඒවා රචනා ලියනකොට ලියනවා. පුතේ ඔක බොරු නෙවෙයි ඔක ඇත්ත. ඒකනේ පුතේ අපේ රට හොරකම් කරන් යන මෙච්චර එවුන් එන්නේ. සුද්ධ වෙලා අපේ රටේ පාරවල් ටික හදලා කෝච්චි ටික ලංකාවට ගෙනල්ලා තේ ටික වවලා රබර් ටික වවලා කොකෝව ටික වවලා කුරුඳු ටික වවලා ඒ කරේ අපේ රටට ආදරයටද මෝරයි නේ මේ රටේ තියෙන සම්පත් ටික මුහුරගෙන ගියා. ඉතින් පුතේ එහෙනම් අපි අපේ ජීවිතයේ යුතුයකම් ඉටු කරන්න ලිස්ට් එකක් ගත්තොත් අම්මා තාත්තා ඒ අතරට මුලින් මෙන්න ඕනේ පුතේ රටයි ආගමයි. එයි අපි ආගමට යුතුයකම් ඉටු කරන්නේ. එයි අපි ආගමට යුතුයකම් ඉටු කරන්නේ. ආගම තමයි පුතේ අපේ ජීවිතවලට දැහැමි රැකවරණයක් ලබා දෙන්නේ. ආගම තමයි අපේ ජීවිතවලට දැහැමි රැකවරණයක් ලබා දෙන්නේ. මං එදා සඳුදා පන්තියේදී කිව්වා මං කිසිදු ආගමකට ගරහනව නෙවෙයි. නමුත් පුතේ පණ තියෙන පණ ගැහෙන මිනිහෙක් විදියට ගත්තාම තව පණක් නසන දිහා බලාගෙන ඉන්න පොඩි කිතියක් දැනෙනවනේ. ඒක සංවේගයට කාරණාවක් නේ. ඒක ෂොක් එකක් නේ පුතේ. ඔයා මතක් කරලා බලන්න මස් ටිකක් ගේන්න කන්න මස් ටිකක් ගන්න කුකුල් මස් කඩේකට ගිය දවසක කුකුලෙක්ව මරණ හැටි දැකලා තියෙනවද? එහෙම අත්දැකීමක් තියෙනවා නම් කල්පනා කරලා බලන්න. මොකෙක් හරි සතෙක්ව මරණ හැටිව දැකලා තියෙනවද? ඒක මතක් වෙනකොට හදවත වේදනාවෙන් පෙළෙනවා. සමහරවිට නිින්ද යන්නේ ඔක මතක් වුණා. මං ගියා එකපාරක් බේරුවල ආගමික උත්සවයකට. මුහුද කිට්ටුව තියෙන ආගමික මධ්‍යස්ථානයක උත්සවයකට ගියා. සතියක් විතර එක දිගට ඒ උත්සව මාලාවක් පැවැත්වෙනවා. හරියට අපේ වෙසක් පොසොන් වගේ පැවැත්වෙනවා. ඉතින් ඒගොල්ලෝ ආගමික උත්සවය සිද්ධ කරන්නේ අපි කොහොමද අපේ චරිත්‍ර වරිත්‍ර ඉටු කරන්නේ? පන්සලට ගිහලා මල් පහන් පූජා කරලා දන්සලක් තියලා තොරණක් හදලා කූඩුවක් හදලා අපි අපේ උත්සවය සමරනවා. එතන සමරුවේ පුතේ සත්ව ඝාතනය කරනවා. ගලාගෙන යන රුධිර ප්‍රමාණය වැඩි වෙන තරමට දෙවියෝ සතුටු වෙනවා. ගලාගෙන යන රුධිර ප්‍රමාණය වැඩි වෙන තරමට දෙවියෝ සතුටු වෙනවා. මේක මරන්නේ එළුව සහ කුකුල්ලෝ. මරණ එළුවගේ ප්‍රමාණය සයිස් එක වැඩි වෙන තරමට පින වැඩි වෙනවා. ගැහෙන හදවතක් තියෙන හුස්ම ගන්න මිනිහෙක් විදිහට කල්පනා කරලා බලහන්කො මේ කතාවේ. මොකද්ද මේ කතාවේ පදනම කියන්නේ? අපිට ඒ අතින් අපේ ආගම දීලා තියෙන දැහැමි රැකවරණය පුතේ. කොච්චර මානුෂීය දහමක් අපිට තියෙන්නේ. අපි එතනින් එහාට ගිහලා කල්පනා කරමු පුතේ මෙලොව දියුණුව හදාගන්න බුදුදහම අපිට උපදෙස් දෙනවා. කොහොමද සල්ලි හම්බ කරන්න ඕනි කියලා කියනවා. හම්බ කරගත්ත සල්ලි ටික වියදම් කරන්න ඕනේ කොහොමද කියලා කියනවා. පුතේ බුදුදහම පෙන්වන්නේ දර්ශනයට ගහන්න තාම ඔය එක නූතන අපි කිව්වොත් එහෙම උපදේශකයෙකුටවත් බැරි වෙලා තියෙනවා. ජපානයේ ගේනවා පුතේ මාර සංකල්පයක් S5 කියලා. ජපානයේ S5 ගෙනාවම අපේ ඔලුවට දාගත්ත S5. ජපානයේ ගෙනාව පුරෙද්දක් නෙවෙයි බං S5 කියන්නේ. මේක බුදුදහම. බුදුදහම කියලා දෙන දේ තමයි S5 කියන්නේ. මේ අපි ගත්තොත් ධනය පරිභෝජනය කරන්න කොහොමද බුදුදහම උපදෙස් දෙන්නේ? ඒකේන භෝගේ බුඤ්ජෙය්‍යම් ද්විහි කම්මං පයෝජේ චතුත්තංච නිදාපෙය්‍ය ආපදාසෝ භවිස්සති. අපි උපයන ධනය බෙදන්න කොටස් හතරකට. මම 100ක් හෙව්වොත් මම රුපියල් 100ක් හෙව්වොත් මේක බෙදා ගන්නවා 25 කෑලි හතරකට. ඒකේන භෝගේ බුඤ්ජෙය්‍යම් එක කොටසක් පරිභෝජනයට යොදවන්න. කන්න, බොන්න, අඳින්න, පළඳින්න.
හසන්ති ඔයාගේ මැසේජ් එකේ පුතේ ඉතුරු ටික මුල් ටික මම දැක්කේ නෑ. වා බොහොම සංවේගජනක අත්දැකීමක් කියන වගේ මට දැනෙනවා. නමුත් ඔයාගේ මැසේජ් එකේ මුල් ටික මම දැක්කේ නෑ පුතේ. හරිද? ඒ කියන්නේ භෝගේ බුඤ්ජයියන් එක කොටසක් පරිභෝජනය කරනවා. ද්වි කම්මං ප්‍රයෝජයි කොටස් දෙකක් ප්‍රයෝජනය සඳහා යොදවන්න. මේ කියන්නේ පුතේ තමන් කරන රැකී ආරක්ෂා සඳහා යොදවන්න. උදාහරණයක් විදිහට යම් බිස්නස් එකක් කරනවා නම් කොටස් දෙකක් ඒ බිස්නස් එකට යොදවන්න. පුතේ හිතන්නකෝ දැන් කොටස් දෙකක් කාලා එක කොටසක් බිස්නස් එකට යොදවුවා කියන්නේ. එහෙනම් පුතේ මේ රුපියල් 100 වැඩි කරගන්න අමාරුයි. ඊළඟ මාසෙත් 100ම තමයි. නැත්නම් ඊළඟ මාසෙ 110යි 120යි. හැබැයි මම එක කොටසක් කාලා කොටස් දෙකක් මේ රැකියාවට යෙදුවා. පුතේ මේ 100 200 කරගන්න හරි ලේසියි. 100 200 වෙනකොට නිකම්ම මේ කන අපි කන්න වෙන් කරගත්ත කොට වැඩි වෙනවා. ද්වි කම්මං ප්‍රයෝජේ. චතුත්තංච නිදාපේය හතරවෙනි කොටස පරිස්සම් කරලා තියාගන්න. ගුල්ලෝ ගහන්න නෙවෙයි. ආපදාසෝ භවිස්සති. ආපදා අවස්ථාවකදී ප්‍රයෝජනෙට ගන්න. රාජ්‍ය රස්සාවක් කරත් ඉතින් ඔච්චර තමයි පුතේ රස්සාවට යන්න වාහනයක් ගන්න, බයික් එකක් ගන්න, බයික් එකට තෙල් ටික ගහ ගන්න. අන්න ඒවට මේක යොදා ගන්න. ඒ රස්සාව කරන ගමන් තව මොන හරි ස්වයං රැකියාවක් කරන්න. ඒව තමයි ප්‍රයෝජනෙ සඳහා යොදවනවා කියන්නේ. සෙනසුරාදිරිද නිවාඩුයි මොන හරි වත්තේ මොන හරි ටිකක් වගා කරගන්න. ඒ වගා කරගන්න දේවල් ටික කඩපලට දැම්මහම පුතේ කීයක් හරි අතටත් වෙනවා. ගෙදර පරිභෝජනයේට වසවිස නැති කැම ටිකුත් හම්බ වෙනවා. කොටස් දෙකක් කියවට යොදවනවා. හතරෙන් කොටස ආපදා අවස්ථාවකදී ප්‍රයෝජනෙට ගන්න තියාගන්න කියනවා. අපේ උන්දලා මොකද කරන්නේ පුතේ? එක සෙට් එකක් ඉන්නවා. පඩිය ගත්තා. පහුවදා පුතේ කොටස් හතරම වියදම් කරා. ඊට පහුවදා ඉඳන් ජොබ් එකට යන්නේ ණයට කීයක් කරගන්න. හන්දිය කඩේට ණයට බඩු ටික ගන්න. තව සෙට් එකක් ඉන්නවා පුතේ. පඩිය ගත්තා. ගත්ත ගමන් කොටස් හතරකට බෙදලා නෑ පුතේ. පඩියම කියලා දෙම බැංකුවට. ගුල්ල ගහන්න බැංකු පොත් පුරවනවා. කන්නේත් නෑ, බොන්නේත් නෑ, ලෙඩකට දුකකට බෙහෙත් ගන්නෙත් නෑ. මට්ට කුණ්ඩලීගේ තාත්තා වගේ පුතේ. ඔවුන්ට තමයි ජීවත් වෙලා ඉන්න පෙරේතයෝ කියලා කියන්නේ. පෙරේතයෝ වගේ ජීවත් වෙන්න. හැබැයි සල්ලි දිනන පුතේ බේරෙන්නේ. බුදුදහම මේ පෙන්වන දර්ශනය වර්තමාන සමාජ පුතේ 100%ක් නිවැරදි. කාටවත් තරක කරන්න බෑ. එහෙනම් අපි ගෙවන ජීවිතයේ පුතේ රටට ආගමට ලොකු තැනක් වෙන් කළ යුතුමයි. තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමීපෙතේ. පුද නොකළොත් තුඹෙන් පුතේ නොකළොත් කියන තැන අපිට හම්බ වෙනවා ක්‍රියාපදයක්. මොන ක්‍රියාපදයක්ද දරුවෝ? අසම්භාව්‍ය ක්‍රියාවක්. නිකන් අසම්භාව්‍ය ක්‍රියාවක් කියලා ඉන්න බෑ. මට කියන්න ඕනේ අනියමාර්ථයද කාලාර්ථයද? අනියමාර්ථය. මෙන්න මේ පැත්ත මත මේ පැත්ත රඳා පවතිනවා. මේක වුණොත් මේක වෙනවා. මේක උනේ නැත්නම් මේක වෙන්නේ නැහැ. පුද නොකළොත් උඹෙන්, ඒ කියන්නේ රටට ආගමට උඹ කොටසක් වෙන් කරේ නැත්නම් උඹෙන් වැඩක් නැහැ. දැන් මම හැමදාම කියන කාරණාවක් තමයි මගේ පැටවු ටික දඩබ්බරයි. මේ ළමයි ටික හිතුවක්කාරයි. හැබැයි මෙතන ඉන්න කිසිම ළමෙක් පුතේ නරක ළමෙක් නැහැ. යුතුයකම් ඉටු කරන්නේ නැති ළමෙක් මෙතන නැහැ. මෙතන ඉන්න ළමයි දඩබ්බර, හිතුවක්කාර, නමුත් යහපත් දරුවෝ. දැන් උතර ලක්මාතාව පුතේ තොටිල්ල දාලා නලවන ගමන් කියනවා ඔබ මේ දේ කළේ නැත්නම් ඔබ නරක ළමයි. ඔබ මේ දේ කරොත් තමයි හොඳ ළමයි. මේක කරන්න බැරි වුණොත් උඹෙන් වැඩක් නැහැ කියලා. ඒතර නිකම්ම පුතේ අතුලාන්තයෙන් අභිප්‍රේරණයක් හම්බ වෙනවා. ඉටු කරපන් යුතුයකම්. මොකද්ද යුතුයකම්? රට ජාතිය බේරගන්න. එහෙනම් මේක විපුතේ දේශානුරාගය නැත්නම් දේශ වාත්සල්‍ය ජනිත කරන කවියක්. හරි නේද? එතකොට කවිවල තේරුම ලියන්න දෙන්නේ නැහැ පුතේ. මොකද ඔබ ලියන්න එහෙම ඕනේ නැහැ. ගිරව් ටිකක් වගේ ලියවන්න ඕනේ. හිතහම ඔළුවට දාගන්න. මම මේ කියන කාරණා ටික චුට්ටක් දැනුණා නම් හරි. එහෙම දැනුණා නම් අර්ථ ගලා ඊවට ලියාගෙන යන්නේ නැහැ. කවිය පාඩම් කියලා හිතනවා මම. අපි යන් ඊළඟ කවියට මේ ටික සඳුදා කරලා ඉවරයි. මේ සඳුදා පන්ති අලුතෙන්ම සන්ධි පටන් ගන්නෑ.
යා ඊළ කවිය ටක්කල කියන්නේ මොකද්ද කවිය? ජාතියරන් විමනක් වේ ආගම මිනි පහනක් වේ එය රැකගන්නට මෙලොවේ සමත් වෙතොත් පුතනුබ වේ. කවිය රූපක තියනවද උපමා තියනවද? ටක්කල මට හොයලා කියන කවිය තියනවද රූපක හෝ උපමා? ඔව් කියන්න එපා මට කියන්න මොනවාද තියෙන උපමාද රූපකද? රූපක තියෙනවා. රූපක කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. පළවෙනි රූපකය මොකක්ද? ජාතිය රන් විමානකට සමාන කිරීම. ජාතිය රත්තරන් මාලිගාවකට රත්තරන් වාසස්ථානයකට සමාන කිරීම. උති උපමාවෙයි රූපකේ වෙනස මං ආයි කියන හොඳට අවබෝධ කරගන්න. උපමාවකදී පුතේ ආදේශ කරන දේ සමාන කරන දේ මේක බවට පත් වෙන්නේ නැහැ. ඒ වගේ කියලා විතරයි කියන්නේ. රූපකයකදී ඍජුවම සමාන කරන නිපාත භාවිතකින් තොරව. මං කියනවා අම්මා හඳක් වගේ කියලා. අම්මා හඳක් නෙවෙයි. හඳක් වගේ විතරයි. ඒ කියන්නේ උපමාවක්. හැබැයි අම්මා සඳකි මම එළව හිරුවේ රිදී කිව්වහම PM ජයරත්න ගායනා කරනවා. එතන රූපකයක් තියෙනවා. අම්මා හඳක්මයි. අම්මයි හඳයි කියන දෙකක් නෙවෙයි එකක්. ඒක රූපකයක්. මේ වදයකි ජීවිතේ ජීවිතය මීවදයක් වගේ කියලා නෙවෙයි කියන්නේ. වගේ කිව්වනම් උපමාව. ජීවිතයයි මීවදයකින් දෙකම එකක්. පැණි පිරිච්ච සතුටු වෙන්න පුළුවන් තැනක් මේක. හරියට ගත කරා. රූපක. එහෙනම් ජාතිය රන් මාලිගාවකට රන් විමානයකට රත්තරන් වාසස්ථානයකට සමාන කරනවා පළවෙනි රූපකය. ආගම මැණික් පහනකට සමාන කරනවා දෙවෙනි රූපකය. අර්ථ කල්පනා කරන්න. ඔයා නිකන් උපකල්පනය කරන්න ඔයා ජීවත් වෙන වාසස්ථානයේ රත්තරන් කියන බිත්ති රත්තරන්, වහල රත්තරන්, දොරජනේ රත්තරන්, පුටු ඇඳ අල්මාරි ඔක්කොම රත්තරන්. නිකමට හිතන්න කොච්චර හොරු වෙයිද ඔයාගේ රත්තරන්ගේ හොරකම් කරන්න? කොච්චර හොරු වෙයිද ඔයාගේ ඔය රත්තරන්ගේ හොරකම් කරන්න? පුතේ ඒ විතරක් නෙවෙයි ඔයාගේ ඔය රත්තරන් ගෙදරට එළිය දෙන ලයිට් එක ලයිට් එකක් ලු තියෙන්නේ පුතේ. ඒක මහා විශාල ලයිට් එකක් ලු. පහනක් ලු. ඒක මැණික් පහනක්. නිකන් හිතන්නකෝ. නිවස රත්තරන් වාසස්ථානය. රත්තරන් වාසස්ථානයක්. ඒ රත්තරන් වාසස්ථානයට එළිය දෙන්නේ මැණික් පහන. ඇත්තටම නිකමට හිතන් කොච්චරනම් හොරු එයිද? අල්ලපු ගෙදරින්ටි හරිය හොඳයි. රජය තමයි ඉන්නේ. ඔව් ඉතින් රජයක් කියන්නේ යටින් ගත්තාම හොරෙක් තමයි ඉන්නේ. අල්ලපු ගෙදරින්ටි දැන් ගෙදරට එන්නේ පුතේ ඕගලන්ට ආදරයටද? ඕගලන්ට උදව් කරන්න දෙන්නේ නෑ. අහක බලනකන් ඉඳලා මේ කැඩිච්ච රත්තරන් කෑල්ලක් දොරකින් මුල්ලකින් කැඩිච්ච පොඩි කෑල්ලක් අරන් යන්න හරි බලාගෙන ඉන්නේ. පුතේ අපේ රට කියන්නේ රත්තරන් විමානයක්. බලන බලතන රත්තරන්. රත්තරන් කියලා මෙතන අදහස් කරන්නේ රත්තරන්ම නෙවෙයි. භූමිය ගන්න. මම ඔයාලට කලින් කියලා දීලා තියෙනවා. යකෝ ගෙදරට ගේන ගොඩු කළ මිටිය මුකුණු වෙන්න මිටිය කඩලා මැල්ලුම හදලා අම්මා දණු ටික විසික් කරනවත් අපල්ලහට මේ පොළව කොච්චර රත්තරන් පොළවක්ද කියනවා පුතේ. සති දෙක තුනක් යනකොට මෙන්න පුතේ මේ ලක්මාතාව අපි ගැන හිතලා ගොඩු කළ ටික පැලවලා මුකුණු වෙන ටික පැලවෙලා මාරයි. මඤ්ඤොක දණ්ඩක් නිකන් විසික් කරනවා. මතරවලක් නිකන් විසික් කරනවා. අනේ මේ ලක්මාතාව පුතේ පොළවට අල්ලගෙන මුල් ටික ඇදලා අලයක් හදලා දෙනවා අපිට කන්න. දැන් ගොඩක් වෙලාවට අපි ඔය කොරෝනා කාලේ කාපු කොස් ටික පොලොස් ටික දෙල් ටික අපි හිටවපු ගස්ද? හිටවපු ගසුත් තියෙනවා නෑ. එහෙනම් මේ රට කියන්නේ පුතේ රත්තරන් විමානය. ආගම මැණික් පහනක්. මම ටිකකට කලින් කිව්වා කොහොමද අපිට එහෙම දෙහිමි රැකවරණය ලබා දෙන්නේ. අපි ඒක හරියටම කතා කරන පුතේ කෑරගලේ රජබේමේ ලෙසින් සිට කියන හන්ස සංදේශයෙන් උපුටාගත්ත වගේ 11 වසර පාඩමක්. ආගමෝකලි මිනිසාගේ භෞතික සංවර්ධනය මෙන්ම මානසික සුවය සැකසිය යුතුයි. එහෙම කරනවා. ඉස්සර එහෙම කරා. දැන් නම් මම දන්නේ.
ඉස්සර නම් එහෙම කරා. දැන් වර්තමානයේ අපි කතා නොකරමු. එහෙනම් ජාතිය රත්තරන් මාලිගාවක් ආගම මැණික් පහනක් මේ දෙක හොරු අරගෙන යන්නේ එනවා කියන එක ඔබට හොඳටම තේරෙනවා. ඒ හොරුන්ගෙන් මේ රත්තරන් මාලිගාවයි මේ මැණික් පහනයි රැක ගන්නව නම් කවුද රැක ගන්නව? මේක පරිස්සම් කරන්න ඕනේ කවුද? කවුද පරිස්සම් කරන්න ඕනේ? අපි. ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් ආයත් පුතේ අනියමාර්ථය අසම්භාවික ක්‍රියාවක් ඉරියඳලා ලියා ගන්න වෙතොත් මේ රටයි මේ ආගමයි රැක ගන්න පුළුවන් වුණොත් ඒ වෙන කවුරුත් නෙමෙයි උඹම තමයි කියන ටික තමයි සමත් වෙතොත් උඹ නොකියන ටික මොකද්ද උඹට බැරි වුණොත්මයි පුතේ උඹට බැරි වුණොත්මයි පුතේ රටක් නෑ ආගමත් නෑ එහෙම කියනකොට දැන් අපිට අතුලාන්තයෙන් එනවා ආවේගයක් මොන පරයදයකෝ අපේ රත්තරන් මාලිගාවයි මැණික් පහනයි අරන් යන්නේ නේක වරේ තොපියෝ කපනවා යකෝ කියාගෙන යන්නේ පුතේ මොරල් එකක් වෙලා ඕක තමයි මහින්ද ආපතෝට කරගන්න ඕනේ එහෙනම් දේශානුරාගය ජනිත කරන කවියක් ඔයාට ඕනිම නම් ඉතින් ඔයා දක්ෂයි නම් තර්කානුකූලව ගොඩනගන්න පුළුවන් හොඳ මිනිහෙක් වුණාම යහපත් මිනිහෙක් වුණාම රටට ජාතියට ආගමට යුතුයකම් ඉටු කරන්න ඕනි ඒ අර්ථයෙන් ගත්තොත් පුද්ගල චරිත සංවර්ධනයට උපදෙස් දෙනවා සර්ගේ ගෲප් වලට සම්බන්ධ වෙන්නේ කොහොමද මම කිව්වා දරුවෝ මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න ඈ සර් මරුස thank you සල්මන් ඛාන් වගේද අර ඔයගලන්ට මම මුලින් සින්දුවක් දාලා තිබ්බේ හින්දි සින්දුව ඒ මං ආසම හින්දි නළුවයි ආසම හින්දි නිලියයි පීකේ නෙවෙයි බං ඒ ෆනායකේ ෆානා කියන ෆිල්ම් එකේ සින්දුවක් දාලා තිබ්බා යක් කියලා කවියට යක් සින්දු කියන්නේ මේ කවිය කියන්නේ මොකද්ද ඉටු කොට කළ යුතු යුතුයකම් පුතේ දැන් මට ඒ කවියේ පළවෙනි පේළිය කියනකොට පොඩි මොකද්ද මන්ද අමුතු ගැම්මක් එනවා ඉටු කොට කළ යුතු යුතුයකම් ලැබුණත් ලෝකෙන් ගැලහුම් කියනෝනේ පළවෙනි පේළිය ඇතුළේ නිකන් මට මාර ත්‍රිල් එකක් දැනෙනවා ළමයි මම ඔයාට දැන් අර YouTube එකේ මම ඔයාලට පෙන්නපු සින්දුවට පස්සේ තව සින්දුවක් වඩා දාන්න හිටියා. නමුත් වෙලාව ගිය නිසා මම දැම්මේ නැහැ. ඒ ෆිල්ම් එකේම තව සින්දුවක් තියෙනවා ඒකෙත් අනුප්‍රාස තියෙනවා. තාත්තයි අම්මයි පුතයි තුන්දෙනාත් එක්ක කියන සින්දුවක්. මට මේ වචන මතක නැහැ මේ මොකද්ද? හරි ලස්සනයි මම එතනට ඒක අහන් ඉන්න මට වචන ටික මතක නැහැ. එතනත් අනුප්‍රාස තියෙනවා. දැන් මේක ඇතුලේ තියෙන අනුප්‍රාසය ඉටු කොට කළ යුතු යුතුයකම් පොඩි පඩි පේලියක් අන්න හරි චම්මකද චමක් චමක්කේ වගේ අන්න එහෙම වචන ටිකක් තියෙනවා පොඩි පඩි පේලියක් බැහැගෙන යනවා වගේ එකක් තියෙනවා ඉටු කොට කළ යුතු යුතුයකම් අනුප්‍රාසය තියෙනවා ලකුණු කරගන්නේ අනුප්‍රාසය කියන්නේ මොකක්ද කියලා මම දැන් ඔබට කියලා මට ඇති වෙනවා අපේ උන්ට මේක අහලා ඇති වෙනවා අපේ උන්ට මේක අමුතුවෙන් ලියා ගන්න දෙයක් නෑ අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නෑ අපේ උන් කොහොමද දන්නවා මොකද අනුප්‍රාසය කියන්නේ කියලා සර් බ්‍රෑන්ඩඩ් නේ අඳින්නේ බ්‍රෑන්ඩඩ්ද ඒ අපි බ්‍රෑන්ඩඩ් ගුණත් නරකද ඈ ගෙදර ඇඩ්‍රස් එක දෙන්න බ්‍රෑන්ඩඩ් ටී-ෂර්ට් එකක් කියනවා කොලර් සයිස් එක මම හිතන්නේ 15 මාර්ක නේද 15 මාර්ක ස්ලිම් ෆිට් තමයි මම අදින්නේ ඈ මොකද කියන්නේ අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෙක් ඉන්නවා නම් ඔන්න යාගේ දැන ගැනීම සඳහා නැවත වරක් අපි ඔක්කොම එක්ක වෙලා පුතේ අනුප්‍රාසය කියන්නේ මොකක්ද කියලා කියමු. අපි අනුප්‍රාසය කියන්නේත් අනුප්‍රාසාත්මකව. එකම අකුරක්, එකම පදයක්, එකම ශබ්ද රටාවක් නැවත යෙදීම. එකම අකුරක් වෙන්න පුළුවන්, එකම පදයක් වෙන්න පුළුවන්, එකම ශබ්ද රටාවක් වෙන්න පුළුවන්. මේක ආයේ යොදනවා නම් අපි කියන එකට අනුප්‍රාසය කියලා. කවිය දිහා බලලා කියන්නේ දේශාභිමානයේද ජනිත කරවන්නේ පුද්ගල චරිත සංවර්ධනයේද උපදෙස් දෙන්නේ
දෙකටම ගන්න පුළුවන් පුතේ. ඒ කියන්නේ දැන් ඇත්තටම මේක කියන්නේ රට වෙනුවෙන් ආගම වෙනුවෙන් යුතුයකම් ඉටු කරන්න ගිහිල්ලා කියලා තමයි කියන්නේ. අපි මේක පොදුවේ කතා කරමු. පුතේ මේක ඇතුලේ මිනිස්සුෙකුට කරන්න අමාරුවට දෙකක් කියනවා. මිනිහෙක්ට කරන්න අමාරුවට දෙකක් කියනවා. පුතේ ටියුට් එකේ ලියන්න බැරි වුණා නෙවෙයි මම ටියුට් එකේ ලියවන්නේ නැහැ. මොකද මේක ඉතින් එහෙම ලොකුවට ලියවන්න තරම් දෙයක් නෑ. මාත් එක්ක මුලින්ම සම්බන්ධ වෙලා හිටපු දරුවෙකුට මේ පාඩමින් ਵਿਚාරයකට අදාළ කාරණා ටික ගොනු කරගන්නවයි කියන එක කජ්ජක් නෙවෙයි කියලා මට හිතෙනවා. ඈ මට හිතන දේ බුරුදු කියලා කියන්නේ මාත් එක්ක මුලින්ම සම්බන්ධ වෙච්ච ළමයි. මම මේ ටික වලට ලියවනවා කියන්නේ පුතේ පන්තිය තව දවසක් දෙකක් ඇදෙනවා. එහෙම ඕනේ රාජාංගනේ කනිෂ්ක රවිදුත් කියනවා නෑ කියලා. කනිෂ්ක ඒ තරම් කාලෙකුත් නෑ සම්බන්ධ වෙලා අපිත් එක්ක. රාජාංගනේ. ඔව්ලියන් ඕනේ හොඳේ. පුතේ මේකයි මෙහෙමයි. නෝට් පිරෙව්වට විභාග පාස් වෙන්න බෑ. පොත් ගණන් නෝට්ස් ලියාගත්තත් විභාග පාස් වෙන්න බෑ. ඒක ඉතින් මේ පොඩි තියරියක් පුතේ තියෙන්නේ. ඒ තියරිය ඇඟට වැටුණාම නෝට් ඕනෙම නෑ. දැන් මම කවදාවත් පන්තියට එන්නේ නෑනේ පොතක් අරගෙන. මං ඉන්නේ නෑනේ කලින් ලියාගත්ත සටහනක් අරගෙන. මම වාට උගන්වන්නේ සටහන් බලලත් නෙවෙයි පොත් බලලත් නෙවෙයි. පොතපත කියවලා පරිශීලනය කරලා දැනුම ගන්නවා. බලත් එහෙම ඕනේ නෑ. අදාළ කාරණා ටික කෙටියෙන් සටහන් කරගත්තාම ඇති. ඉටු කොට කළ යුතුයකම් ලැබුණත් ලෝකින් කරමු. මම වාට කිව්වේ මේ කවිය ඇතුලේ මිනිහෙකුට කරන්න අමාරු වෙන දෙකක් කියනවා පුතේ. දෙකක්. මොකද්ද? එක යුතුයකම් ඉටු කිරීම. හැමෝටම පුළුවන් වැඩක්ද? හැමෝටම පුළුවන් වැඩක්ද ඔක? නෑ. යුතුයකම් ඉටු කරන්න හැමෝටම බෑ. දැන් මෙතන ඉන්න මේ ළමයි ප්‍රමාණය. ඔයාලට පේනවා ළමයි කීයක් ඉන්නවද කියලා. ලංකාව පුරා විහිදිච්ච ළමයි ටිකක් නෙමෙයි. මේ ළමයි පිරිස ලංකාව පුරා විසිරිච්ච ළමයි ටිකක්. මේ හැම ළමයෙක්ගේම හිතේ තියෙනවා පුතේ යුතුයකමක් ඉටු කිරීමේ ලොකු අභිලාෂයක්. මෙතන ඉන්න හැම ළමයෙක්ම පුතේ පෙර නොසිටි විදිහට දැන් යුතුයකම් ඉටු කරන්න පෙළඹිලා ඉන්නවා. මම මේ බොරු නෙවෙයි ළමයි කියන්නේ. ඔයා මට එවන මැසේජස් තියෙනව නේද? මම ඊයේ පෙරේදත් කිව්වා ළමයි ඔගොල්ලෝ හරි ලස්සනට ලියන්න දන්නවා. ඔයගොල්ලෝ ඒවට සමහර මැසේජස් පුතේ මම හරි ලෝභ කමෙන් කියවනවා. කියවන්න ලෝභ ඉවර වෙයි කියලා. කියවන්න ලෝභ ඉවර වෙයි කියලා. හරි ලස්සනට ඔයා ලියනවා පුතේ හරියට නිකන් මහා ප්‍රකට රචකයෙක් වගේ ඔයා ලස්සනට වචන ගන්නවා. ඔයා කියනවා සමහර වෙලාවට පුතේ ඇත්තටම ඇස් දෙකට කඳුළු වුණා. මගේ තාත්තා නැහැ සර් මට තාත්තා කෙනෙක් වගේ සර් මම කවදාවත් දැකලා නැති වුණාට තාත්තා හිටියානම් මට කියන්නෙත් පුතේ ඉගෙන ගන්න කියලා මගේ ඔළුවට ගාලා කියනවා. හැබැයි ඒ ටික සර් කරනවා කියලා මට දැනෙනවා සර්ට මම යුතුයකම් ඉටු කරන්න ඕනේ සර් කියන දේවල් අහලා මම හොඳට ඉගෙන ගන්නවා පුතේ ඔයා හිටියේ එස්සේ එක වෙන්න පුළුවන්. හැබැයි ඒ ළමයා පුතේ මට යුතුයකම් ඉටු කරන්න ඕන නිසා ඌ දැන් වැඩ කරනවා. ඌ CA එකට එන වෙන්න පුළුවන් කමක් නැහැ. ඔයා හිටියේ CA එක. හැබැයි මට යුතුයකම් ඉටු කරන්න ඕන නිසා ඔයා ඉගෙන ගන්නවා වැඩිපුර පාඩම් කරනවා පුතේ B එකට වැටේ. ඔයා හිටියේ B එක. මට යුතුයකම් ඉටු කරන්න ඕන නිසා පුතේ ඔයා වැඩිපුර වැඩ කරනවා. ඔයා වැටේ A එකකට. සමහර විට ඔයා හිටියේ WF එක පුතේ. හැබැයි මට යුතුයකම් ඉටු කරන්න ඕන නිසා පුතේ ඔයා දැන් ගොඩක් වැඩ කරනවා පාඩම් කරනවා. ඔයා S එකකට වැටේ. සමහර වෙලාවට මේ සාමාන්‍ය තත්ත්වය එහාට ගිහින් මට යුතුයකම් ඉටු කරන්න ඕන නිසා පුතේ අසීමිතව කැප වෙන දරුවෙක් W එකේ ඉඳලා A එකට එන්න පුළුවන්. ඔයා 10 ශ්‍රේණිය. ඔයා O level ලියන්නේ 2022 අවුරුද්දේ. අපි ප්‍රාර්ථනා කරමු පුතේ එතකොට ඉක්මනින්ම මේ කොවිඩ් තුරන් වෙන්න කියලා. 20යි 22 O level ලියනකම් කොවිඩ් තුරන් වුණත් මම ඔයත් එක්ක ඉන්න ඔන්ලයින් එකේ. ඔයා මාත් එක්ක රැඳුණොත් කොවිඩ් ඉවර වුණාම ඔයාට පුළුවන් ෆිසිකල් ක්ලාස් වලට යන්න.
ඔයා වෙනදාට ගිය පන්ති වල දිගටම යන්න පුළුවන්. මාව අමතක කළා දාන්න පුළුවන් කිසිදු ප්‍රශ්නයක් නැහැ පුතේ. මාත් එක්ක රැඳෙන්නේ ළමයාද දෙන්නද ළමයා දෙන්න වෙනුවෙන් පුතේ. ඔයා O level වලට යනකම් මම මේ පන්තිය කරනවා. පටිරාඳ වගේ විශ්වාසයි පුතේ. 2022 අවුරුද්දේ ඔයා O level ලියලා ඔයාගේ ප්‍රතිඵල එන දවසට අපේ මේ ගෙදර ඉඩ මදි වෙනවා පුතේ. හෝ පහුවෙනිදාට අපේ ගෙදර ඉඩ මදි වෙනවා. මගුල් ගියක් වගේ අපේ ගෙදර හත් ගහන්න වෙනවා කියලා මම දන්නවා පුතේ. වයිෆ්ට තනියෙන් උයා ගන්න බැරි තරමට ඕගොල්ලෝ එනවා මාව හොයාගෙන. කුක් කෙනෙක් දාලා ගෙදර උයවන්න වෙනවා කියලා මම දන්නවා පුතේ. ඇයි? ඔයා යුතුයකම් ඉටු කරන්න පෙළඹිලා ඉන්නවා. පෙර නොවිරු ලෙස වැඩ කරනවා. මම ඒකයි කිව්වේ ඔයා හරි ලස්සනට ලියන්න දන්නවා කියලා. ඔයාගේ හරි ලස්සනට වචන හරම තියෙනවා කියලා. ඒ මැසේජස් කියනකොට මට සමහරවිට ඇඬෙනවා කියලා. ඇත්තම පුතේ වචන හරඹ නෙවෙයි. ඔබ දන්න වචන හරඹයක් නේ. ඒ ඔයාගේ අව්‍යාජ හැඟීම. ඒ නිසා ඒ හරි ලස්සන. ඒ ඔයාගේ අව්‍යාජ හැඟීම නිසා ඒ හරි ලස්සන. ඒ මැසේජ් එක ටයිප් කරනකොට සමහර විට පුතේ ඔයාගේ S2 එකක් හම්බුනේ. ඒ මැසේජ් එක කියවනකොට පුතේ මගේ S2 එකක් හම්බුනේ. රත්නශ්‍රී විජේසිංහ කියනවා මාටින් වික්‍රමසිංහ කියනවා නිර්මාණකරුවගේ දෙනතේ තියෙන කඳුළු පාඨකයාගේ ශ්‍රාවකයාගේ සහෘදයාගේ දෙනතේ නැත්නම් මේ නිර්මාණකරුවකින් වැඩක් නැහැ කියලා. ඔබට නොදැනීම ඔබ නිර්මාණකරුවෙක් වෙලා. පුතේ නම් මහින්ද හාමුදුරන්ගේ කවියට අනුව හැමෝටම යුතුයකම් ඉටු කරන්න බෑ. හැබැයි ඔයා යුතුයකම් ඉටු කරනවා. එක. ඒ යුතුයකම් ඉටු කරලත් දැන් ඔයා බලාපොරොත්තු වෙනවා. ඔයා මෙච්චර කල් වැඩ කරේ නේ, ඔයා පාඩම් කරේ නේ. දැන් ඔයා වැඩ කරනවා, පාඩම් කරනවා. රෑ නිදි මරාගෙන පාඩම් කරනවා. පේපර් ක්ලාස් එක ඉවරනකොට 1යි 1:00යි 2යි. විචාරපන්ති ඉවරනකොට 1:00යි 2යි. මෙච්චර කල් ගෙදර සින්දුවක් නොකිව්ව එක මෙන්න පාන්දර 1:00ට 2ට සින්දු කියනවා ඔන්ලයින් පන්තියේ. අම්මා හැරගෙන එනවලු අල්ලපු කාමරේ ඉඳන් යකෝ මේකේ මෙන්න සින්දු කියනවා පන්ති අදාහ ගන්න බැරුව. දැන් ඔයා වැඩ කරනවා විශ්වාස කරගන්න බෑ අම්මලාට. සමහරලාට පුතේ ඔයා මට කියලා තියෙනවා සර් මෙච්චර කල් බැන්න වැඩ කරන්නේ නැහැ පාඩම් කරන්නේ නැහැ කියලා. දැන් හැරගෙන ඉන්නවා කියලා බයිනවා සර්. දැන් පාඩම් කරනවා කියලා බයිනවා සර්. දැන් ඔයා පාඩම් කරන්නේ අම්මගෙන් තාත්තගෙන් ප්‍රශංසාවක් බලාගෙන. හැබැයි ඔයාලට ලැබෙනවා ගැරහුමක්. ඔයා ෆෝන් එකේමයි කියනවා. ඔයාට දුකයි. මයින්ද හම්බුරු කියනවා. ඉටුකට කළ යුතු යුතුයකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම්. තමන්ගේ යුතුයකම් ටික ඉටු කරලා ලෝකෙන් ගැරහුම් ලැබුණා. ඔබට ඉවසන්න පුළුවන් නම් ඒක හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. අපි පුතේ කැපකිරීමක් කරන්නේ අපි යුතුයකමක් ඉටු කරන්නේ ගොඩක් දුක් විඳලා වෙන්න පුළුවන්. දුක් විඳලා කැපකිරීමක් කරනකොට මිනිස්සෙක් විදිහට පුතේ අපිත් බලාපොරොත්තු වෙන ප්‍රශංසා. හැබැයි ලැබෙන්නෙම ගැරහුම් අපිට දුකයි. අපි අඬනවා, දොඩනවා, වැළපෙනවා, රණ්ඩු වෙනවා, බැන ගන්නවා, බඩු කොලේ ගහනවා, නොකනොබී ඉන්නවා. මහින්ද හාමුදුරු කියනවා නෑ. ඔබේ යුතුයකම් ටිකත් ඉටු කරලා ඔබට පුළුවන් නම් සමාජයෙන් එන ගැරහුම් ඉවස ගන්න ඉටු කොට කළ යුතු යුතුයකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් උඹයි මගේ පුතා උතු මේ ජාතික තොටිලි පුතේ ගොඩාක් ළමයි ඉන්නවා. ලක්මාතාව තොටිල්ල නලව කියනවා මෙන්න මෙහෙම කරන්න පුළුවන් නම් ආන් ඌ තමයි මගේ හොඳම පුතා. ඔළුව අතක ගා කියන එකේ උඹ තමයි මගේ හොඳම පුතා. දැන් අපි ආස නැද්ද පුතේ අම්මගේ හොඳම පුතාගේ? අපි ආස නැද්ද අම්මගේ උතුම් පුතාගේ? උඹ ආස නැද්ද මගේ හොඳම පුතාගේ? උඹ ආස නැද්ද මගේ කීකරුම පුතාගේ? ඔබ මගේ කීකරුම පුතා වෙන්න ආස නිසා වැඩ කරනවා වගේ මහින්ද හාමුදුරුවෝ මෙහෙම කියනකොට පුතේ ලාංකිකයා තමන්ගේ යුතුයකම් ටිකත් ඉටු කරනවා. සමාජයෙන් එන ගැරහුමුත් ඉවස ගන්න පුරුදු වෙනවා. එහෙනම් දේශාභිමානයක් තියෙනවා පුතේ එදා තිබිච්ච තත්ත්වෙත් එක්ක ගත්තොත්. ඇයි දැන් එතන යුතුයකම කියලා කියන්නේ පුතේ රට බේර ගන්න යුද්ධයට යන එකනේ. අද තත්ත්වෙත් එක්ක ගත්තාම පුතේ මේක පුද්ගල චරිත සංවර්ධනයට උපදෙස් දෙනවා කියලා ගන්න පුළුවන්. යුතුයකම් ඉටු කරන්න කියලා සමාජයෙන් ලැබෙන ගැරහුම් ඉවස ගන්න හැමෝටම බෑ. මේකේ එහෙම ඉවස ගන්න පුළුවන් මිනිස්සෙක් හදන්න උත්සාහ කරනවා.
උපයුක්ත භාෂා ශෛලිය කියන්නේ මොකක්ද? පාවිච්චි කරපු භාෂාව. මේකේ තියෙන බොහොම සරල භාෂාවක්. හැමෝටම තේරෙන භාෂාවක්. ඉගෙන ගත්ත, ඉගෙන නොගත්ත, ගැහැණු, පිරිමි, බාල, මහලු ඔය හැමෝටම තේරෙන භාෂාවක් මේකේ පාවිච්චි කරලා තියෙනවා. ඒ උපයුක්ත සරල භාෂාව නිර්මාණය සාර්ථක වෙන්න ඉවහල් වෙලා තියෙනවා. ඊළඟ කවියට. සර් අපිට හම්බ වෙච්ච දිව්‍ය රාජෙක් වාගේ. ඊළඟ කවිය. කාටත් තිමි පොදු දේ නම් නැති බැරි හිඟාව හිරකම්. මේ දේ මැඩගෙන දස්කම් පෑම තමයි සුළු විරුකම්. ප්‍රබලයයි දුබලයයි වෙනස් වෙන්න පුළුවන් චූටි තැනක් මේක පුතේ. සමහර විට සතුටයි දුකයි අතර තියෙන කෙස් ගහක වෙනසක්. සතුටයි දුකයි අතර තියෙන කෙස් ගහක වෙනසක්. ජයග්‍රහණයයි පරාජය අතර තියෙන කෙස් ගහක වෙනසක්. එක සිතිවිල්ලක වෙනසක් වෙන්න පුළුවන්. ඒ කොහොමද? යකඩයක් රත් කරනවා. රත් කරලා තලනවා. යකඩ හිතුවනම් මිනිහෙක් වගේ යකඩට හිතක් තිබිලා මේ මොන කරුණයක්ද බං, මේ මොන කරුණයක්ද මන්ද, මාව රත් කරලා තලනවා. වැඩක් නෑ මං ජීවත් වෙන්නේ නෑ මං මැරෙනවා කියලා යකඩේ සියදිවි නසා ගත්තා නම් අපිට මෝහත් පිහියක්, මෝහත් කැත්තක්, මෝහත් කුදල්ලක් හම්බ වෙන්නේ නෑ. එහෙමනේ. පුතේ ඇත්තටම ජීවිතයක පන්නරය වෙන්නේ පුතේ, ජීවිතයක පන්නරය වෙන්නේ ඔය කියන කාටත් හිමි වෙච්ච නැති බැරි හිඟ අවහිරකම්. ඒ නැති බැරි හිඟ අවහිරකම් මෙතන අනුප්‍රාසය තියෙනවා. ඒ නැති බැරි හිඟ අවහිරකම් ටික පුතේ අපිට අපේ ජයග්‍රහණයකට යන්න පාර පෙන්නනවා. අපිට අපේ ජයග්‍රහණයකට තල්ලු කරන උදාහරණයක් විදිහට මම වාට කියලා තියෙනවා මම ඉස්කෝලේ යන කාලේ හරි ආසාවෙන් ඇත්ලටික් කරා. දුර දිව්වා. මීටර 800 1500 5000 කියන ඉවෙන්ට්ස් මම කරා. මැරතන් හොය දිව්වා. හරි ආසාවෙන් ගියේ. අවුරුදු කාලෙට තනි ෆුට් සයිකල් එකක් තිබුණා. ඒ ෆුට් සයිකල් එකේ නැගලා අවුරුදු සෝ හොය යනවා. උඩින් ඇඳගෙන ඉන්න ඇඳුමට යටින් මැරතන් එක දුවන ඇඳුමක් ඇඳගෙන යන්නේ. සෙරප්පු දෙකයි ඔය උඩ ඇඳුම ඔක්කොම ගලවලා shopping එකක දාලා ඒක බයිසිකල් එකේ ලැගේජ් එකේ ගහලා බයිසිකල් එක කොහේ රබර් ගහකට හේතු කරලා මං තනියම මැරතන් එක දුවනවා. ගොඩක් වෙලාවට වෙන අයට සපෝට් කරන අය ඇවිල්ලා මට සපෝට් කරනවා. මම මැරතන් එක දුවන්නේ පටන් ගන්න තනියි. හැබැයි ඉවර වෙනකොට මාත් එක්ක එන රෑනක් එනවා මට සපෝට් කරන්න. ඉස්කෝලේ මැරතන් එක. ඒක ගමේ ඉස්කෝලේ මැරතන් එක. කිරිවත්තුඩ විජයවර්ධන මහාවිද්‍යාලයේ මැරතන් එක. ඒ අවුරුද්දේ මට තරඟ කරන්න තිබ්බේ පුතේ මට වඩා අවුරුද්දක් වැඩි මල් අයත් එක්ක. මට තරඟ කරන්න තිබ්බේ මට වඩා අවුරුද්දක් වැඩි මල් අයත් එක්ක. ඒතර මගේ වයසේ දුර දුවන චැම්පියන්ෂිප් එක මම ගන්නකොට මට වඩා අවුරුද්දක් වැඩි මල් පන්තියේ චැම්පියන්ෂිප් එක ගන්න වෙනම අයියා කෙනෙක් ඉන්නවා. පුතේ මැරතන් එක කාගෙත් කතා බහට ලක් වෙච්ච ඉවෙන්ට් එකක් වුණා. මොකද ලකුණු වැඩි ප්‍රමාණයක් හම්බ වෙනවා. හැමෝම කතා වුණා හොඳ තරඟයක් තියෙන මැරතන් එකේ අංජන ගෙයි අමිල ගෙයි අතර. අමිල අයියා සහ මං අතර හොඳ තරඟයක් තියෙයි කියලා හැමෝම කතා වුණා. මාත් ඇත්තට මේක හොඳ තරඟයක් වෙයි කියලා හිතුවා. මම කවදාවත් පුතේ ග්‍රවුන්ඩ් එකට බහලා ප්‍රැක්ටිස් කරලා නෑ දුවන්නේ. ස්පයිස් දෙකක් කකුලට දාලා එහෙම දිව්වේ නෑ මම. ටයිමින් බැලුවේ නෑ. මට කෝච් කෙනෙක් හිටියේ නෑ. සප්ලිමන්ට්ස් ගත්තේ නෑ. එහෙම කරේ නෑ මම. හැබැයි මම ඔය කිරිවත්තුඩුවේ ඉන්න කාලේ කිරිවත්තුඩු විජයවර්ධන මහාවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ ඔය කිරිවත්තුඩු පැත්තේ ළමයි දන්නවා. කිරිවත්තුඩු හන්දියෙන් බහැලා අපේ ගෙදරට යන්න කිලෝමීටර් 3මාරක් පයින් යන්න ඕනේ පුතේ. හන්දිය නම් කිලෝමීටර් 3මාරක් පයින් යන්න ඕනේ. ඉතින් ඉස්කෝලේ යන්න හැමදාම උදේට කිලෝමීටර් 3මාරක් මම පයින් පාරට එනවා. කිලෝමීටර් 3මාරක් මම පයින් ගෙදර යනවා. ඔහොම එනකොට ඉතින් සමහරවිට පරක්කු වෙච්ච දවසට අපි දුවනවා පුතේ. තනිකර ඔය කිලෝමීටර් ටික අපි දුවනවා. ගොඩක් වෙලාවට දුවපු තරක් තියෙනවා. මම එන පාර මෙහෙම. මම එන පාරේ මෙන්න මේ වගේ තැනකට බස් යන ප්‍රධාන පාරේ යම් තැනක් පේනවා.
මම එන පාරේ යම් තැනකට බස් යන පාරේ යම් තැනක් වේ. මෙතනින් එනකොට මම බලනවා මේ දිහා මෙතනින් බස් එකක් යනවා පෙවුණු පුතේ මෙතන ඉඳන් මෙතනට එකම රේස් එකයි. කොහොම දුවලා කොහමද දාඩිය කරාගෙන බස් එක අල්ලගන්න. මැරතන් එක මම හිතින් ප්‍රැක්ටිස් කරපු විදිහට හිතින් හීන දැක්ක විදිහට හිතින් සැලසුම් කරපු විදිහට මැරතන් එක සජීවීව දුවන්න කලින් 100,000 වාරයක් හිතින් දුවපු විදිහට පුතේ මම මගේ ක්‍රමයකට මැරතන් එක දුවනවා. මට පේනවා ඈතින් අමිලා යනවා. මම පළවෙනියට දුවනවා. මට පේනවා ඈතින් අමිලා යනවා කාගෙන මාව අල්ලන්න. හැබැයි මගේ හිත හයියයි ඇඟට වඩා මාත් ගේ මතරින්නේ දුවනවා පුතේ. දුවලා කොහොමද පුතේ මැරතන් එක මම දිනනවා. මැරතන් එක නිවේදන කටයුතු කරේ අපි බොහොම ආදරය කරන ගුරුවරයෙක් ඉස්කෝලේ බාලදක්ෂ බාරව හිටපු රංජිත් අශෝක සර්. ඒතකොට දැන් නිවේදන කරන වාහනේට ළඟින්ම දුවන්නේ මමනේ. ඔය අශෝක සර් පුතේ අපේ ගෙදර ඇවිල්ලා තියෙනවා. අපේ ගෙදර බාලදක්ෂ කැම්ප් එකක් එහෙම තිබ්බා. අපේ තාත්තගේ හිතවතෙක් ටිකක් දන්නවා. මැරතන් ඉවර වුණාම අශෝක සර් මට පිටරටක්වත් දාලා කිව්වා උඹට නම් ඉතින් මැරතන් එක අවුලක් නෑනේ. උදේට හවසට අර පයින් යන හින්දා ඔබට ආය අමුතුවෙන් ප්‍රැක්ටිස් කරන්න දෙයක්වත් නෑනේ. ඉතින් ඔබට කොහොමද දුවන්න පුළුවන්? මාත් ඒකේ හිතලා තිබ්බේ නෑ පුතේ. දැන් බලන්නකෝ ඉතින්. ඇත්ත කතාව. මට ආය අමුතුවෙන් ප්‍රැක්ටිස් කරන්න ඕනේද දුවන්න? නෑ. වෙන කෙනෙක්ට අමුතුවෙන් ප්‍රැක්ටිස් කරන්න වෙනවා දුවන්න. හැබැයි මට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මම මේක දුකක් කියලා හිතුවනේ. මම මේක කර්මයක් කියලා හිතුවනේ. පුතේ එහෙනම් කාටත් තිමි පොදු දේ වෙච්ච නැති බැරි හිඟාව හිරකම අපිට අපේ ජීවිතේ දිනන්න ලොකු හයියක් පුතේ. කිරිවතුරු විජයවර්ධන මහාවිද්‍යාලයේදී ඒ විදිහට වැඩ දාපු අංජන උසස් පෙළ කරන්න කොළඹ රොයල් එකට යනවා. රොයල් එක කියලා වෙනසක් නෑ පුතේ. පිටිය වෙනස් වුණාට වැඩට එක ගාණක් නෑ. මම දැනන් හිටියේ නෑ රොයල් එකේදීත් මට එහෙම වැඩ පෙන්නන්න පුළුවන් වෙයි කියලා. හැබැයි කොළඹ රොයල් එකට ගිහිල්ලා පුතේ මම මේ විදිහටම වැඩ පෙන්නුවා. මම වැඩ පෙන්නන්නේ 1800 ඉවෙන්ට් එක ලංකාවේ පළවෙනියා ඉන්නේ අපේ ඉස්කෝලේ. 1800 ඉවෙන්ට් එකේ ලංකාවේම පළවෙනියා ගන්න ළමයින් අපේ ඉස්කෝලේ. මම වැඩ පෙන්නන්නේ ඌත් එක්ක. මම දන්නේ එයා අහවලා කියලා. එයා පුතේ එයාගේ ෂෙඩියුල් එක ෂෙඩියුල්ස් හදන්න වෙනම කෝච්ලා ඉන්නවා. එයාට වෙනම ආහාර පාලනයක් තියෙනවා. හැමදාම පාන්දරට හවසට එයා ප්‍රැක්ටිස් කරනවා. ඔය කිසිම මුලක් මට නෑ. කෝච් කෙනෙක් නෑ, ආහාර පාලනයක් නෑ, එහෙම මුකුත් නෑ. ප්‍රැක්ටිස් නෑ මුකුත් නෑ. මම ඌත් එක්ක හරියට පුරුදු තරඟ කරනවා. මොකක්ද හේතුව? කාටත් හිමි වෙච්ච නැති බැරි හිඟ අවිහිරතාවය. ඔයා කියවන්න පුතේ ඔයාගේ රුසියානු නවකතාවක් තියෙනවා. නිකොලයි ඔස්ට්‍රෝස්කිගේ වානේ පන්නරය ලැබුව හැටි කියන. මොකද පොතේ නම වානේ පන්නරය ලැබුව හැටි. කියලා බලන්න. පුතේ දුක් විඳ මිනිස්සු තමයි ලෝකෙ දිනන්නේ. දුක් විඳින මිනිස්සු තමයි ලෝකෙ දිනන්නේ. දෙහියත්ත කණ්ඩියේ කපුගේ කියන සිසුවා තාත්තට හරි අමාරුයි පුතේ කෙත්වතු ටික කුඹුරු ටික නීරවල් ටික හදන්න. ඒ දුක දැක්ක කපුගේ කියන ශිෂ්‍යයා හදනවා පුතේ නවනිපෙම් කරුවන්ගේ තරගෙට නීරවල් පාහිනී යන්ත්‍රයක්. මේක නවනිපෙම් කරුවන්ගේ තරගෙන් ජයග්‍රහණය කරනවා. නාසායතනය කපුගේ ශිෂ්‍යයාගේ නමින් අහසේ තරුවක් වෙන් කරනවා. දැන් කපුගේ ශිෂ්‍යයා හිතුවනම් පුතේ මොන කරුමයක්ද මන්දා මට නෑ අපේ තාත්තට මේ වැඩ කරගන්න බෑ. අවක් නෑ දුක දිනලා ජය ගන්න. ආබාධිත තාත්තා කෙනෙක් ඉන්න දරුවෙක් කොච්චරනම් හිතින් කඩාගෙන වැටෙන්නේ නැද්ද පුතේ උඩ තට්ටුවකට නගින පඩිපෙලක් ගාවට ගියම තාත්තට උඩට ය아가න්න විදියක් නෑ තාත්තා ඉන්නේ රෝද කුටියේ. මේ පුතා කොච්චර තැවෙන්නේ නැද්ද? නෑ. මේ කොල්ල හදනවා පුතේ රෝද කුටුවේ ඉන්න අයට පඩිපෙල ස්වයංක්‍රීයව යන්න පුළුවන් යන්ත්‍රයක්. ලෝකෙ දිනන්නම පුතේ දුක් විඳින මිනිස්සු. ඒක මම නෙවෙයි කියන්නේ මහින්ද හම්බුරෝ කියන්නේ කාටත් හිමි පොදු දේ නම් නැති බැරි හිඟාව හිරකම් මේ දේ මැඩගෙන දස්කම් පෑම තමයි සුරුවිරුකම්. සුරුවිරුකම කියන්නේ සූර වීරකම. ගැටලු තියෙනවද කවි? ඊළඟ කවිය. යක්. ඊළඟ කවිය මොකද්ද පුතේ? ඊළඟ කවිය මොකද්ද?
මිතුරුකමින් පෙරට එතොත් දුහුවිල්ලක් එක්ක වුවත් මිතුරුවියන් පුතේ වුවත් එයයි ලොවේ ගුණය මහත්. මට කියන්න සමුද පන්තියේ නොහිටි ළමයෙක් මේ කවිය ඇතුලේ බුදුදහමේ තියෙන ගැඹුරු කාරණාවක් කැටි කරලා තියෙනවා. ඒ ගැඹුරු කාරණාව එක වචනකින් ගන්න පුළුවන් විදියට. ඒ කියන්නේ මේ කවියෙන් විස්තර කරන්නේ මොකක් ගැනද? එක වචනකින් කියන්න බලන්න. මේ කවියෙන් විස්තර කරන්නේ මිත්‍රත්වය ඒක වෙන විදිහකට කියනවා නම් මෛත්‍රිය. මේ කවිය විස්තර කරන ඕනෙම වෙලාවක ඔබ කවිය දාන්න පැත්තකට මිත්‍රත්වය ගැන මෛත්‍රිය ගැන කියන්න හරි. මිතුරුකමින් පෙරටෙනවා නම් දුවවිල්ලක් එක්කුණක් කමන්නේ යාළු වෙන්න. මිත්‍රත්වයට මිතුරු කරන්න. ලෝකයට මෛත්‍රී කරන්න. බුදුදහමේ මෛත්‍රිය ගැන වෙනම සූත්‍රයක් තියෙනවා. කරණීය මෙත්ත සූත්‍රය. මිත්‍රත්වය. මිතුරුකමින් පෙරටෙතොත් දුවවිල්ලක් එක්ක වුණත් මිතුරුයන් පුතේ උඹත් එයයි ලොවේ ගුණය මහත්. දැන් අපිට පේනවා පුතේ පද්‍ය පන්තියේ මුල් කවිවල යුද භූමියට ගිහිල්ලා මරාගෙන මැරෙන දැඩි හිතක් තියෙන මිනිහෙක් වහදන්න මහින්ද හඳුරු කටයුතු කරා. ජාති කරන දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ යුද්ධයට ගිහිල්ලා මැරෙන්න උපදෙස් දුන්න මහින්ද හඳුරු. මරාගෙන මැරෙන්න උපදෙස් දුන්න මහින්ද හඳුරු. તો යුද්ධයට ගිහිල්ලා එන්න එපා හෙල්ල බයිබුල්ලෙක් වගේ දුවලෙන්න එපා. તો බැරි වුණොත් යුද්ධෙදී මෙල්ල වැටියක් කියලා උපදෙස් දුන්න මහින්ද හඳුරු. එහෙම දැඩි මිනිහෙක්ව හදපු මහින්ද හඳුරු පුතේ දැන් ටික පොඩ්ඩක් සංවේදී මිනිහෙක්ව හදනවා. දැඩි බව තියෙන්න ඕනේ මිනිහෙගේ හිත ඇතුලේ. හැබැයි සංවේදී බවකුත් තියෙන්න ඕනේ. තේරෙන භාෂාවෙන් කියනවා නම් හොඳට හොඳ නරකට නරක මිනිහෙක්ව හදන්න මහින්ද හඳුරු පද්‍ය පන්ති උපයෝගී කරගන්න. යුද්ධයට ගියාම පුතේ භාවනා කළා හරියන්නේ නැහැ. යුද්ධයට ගියාම සතරව මරාගෙන මැරෙන්න ඕනේ. ඒක වෙනයි. මෛත්‍රිය වෙනයි. මිත්‍රත්වය වෙනයි. එහෙනම් මිතුරුකමින් පෙරටෙතොත් දුහවිල්ලක් එක්ක වුණත් මිතුරුයන් පුතේ ඔබත් එයයි ලොවේ ගුණය මහත් කියලා ඔන්න මෛත්‍රිය ගැන මේ කවියෙන් කියනවා. මම වැඩිපුර විස්තර කරන්න නතර වෙන්නේ නැහැ. ඊළඟ කවිය සිනිදු මොළොක් බව මලෙහි පිරිසිදු බව පිනිබිඳෙහි එක් වීමා පුතු කෙලෙහි අරක් ගනී හැම දිනෙහි. සිනිදු බවට සුසිනිදු බවට මොළොක් බවට අග්‍ර උපදේශයක් අග්‍ර ආදර්ශයක් තමයි පුතේ මල් පෙත්තක්. මල් පෙත්තක තියෙන සුසිනිදු බව ඒක කියන්නෙත් අපි හිමීටනේ මල් පෙත්තක තියෙන සුසිනිදු බව. අපිට බයයි මේක චුට්ටක් හීරේ මල් පෙත්ත හීරේ ඒ තරම් සිනිදුයි මේක. සිනිදු මොළොක් බව මලෙහි පිරිසිදු බව පිනිබිඳෙහි. අර උදේට තනකොළයක් අගට එකතු වෙලා තියෙන පිනිබිඳුවේ තියෙන පවිත්‍ර බව පිරිසිදු බව. එහෙනම් සිනිදු ස්නිග්ධ භවයේ අග්‍ර සංකේතයක් පවිත්‍රත්වයේ අග්‍ර සංකේතයක් මේ දෙකම එකට ගන්නවා. ඒ කියන්නේ සිනිදුයි පිරිසිදුයි මේ දෙකම එකට එකතු කරලා එක් වීමා පුතුගේ ලෙහි මේ දෙකම එකතු වෙලා මගේ පුතාගේ ඔතන පොඩි සංවාදයක් මතු කරනවා ළමයි. ලෙහි කිව්වහම රුධිරයේද හදවතද? රුධිරයද හදවතද? ලෙහි කියන්නේ ලේයෙහි නෙවෙයි පුතේ. ලේයෙහි කිව්වනම් ඔතන දන්තචල වෙනවා. ඔතන තියෙන මූර්ධ ජල. අපිට අක්ෂර වින්‍යාස රීතියක් හම්බ වෙනවා පුතේ. පපුව හදවත යන අර්ථය දෙන පදවල යෙදෙන්නේ මූර්ධ ජල කියන. පපුව හදවත කියන අර්ථය දෙන පදවල යෙදෙන්නේ මූර්ධ ජල. එහෙනම් මෙතන ලෙහි කියන්නේ හදවතෙහි. හදවතෙහි
අර පිරිසිදු බවයි අර සුසිනිදු බවයි දෙක එකතු වෙලා මගේ පුතාගේ හදවතේ අරක් ගනි හැමදිනහි හැමදාම මගේ පුතාගේ හදවතේ තැම්පත් වෙන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ පිරිසිදු හදවතක් තියෙන සුසිනිදු හදවතක් තියෙන හදවත සුසිනිදුයි පිරිසිදුයි කියලා කියන්නේ පුතේ අනේකාගේ දුකේදී උණු වෙන හදවතක්. පිහිට අවශ්‍ය තැනක පිහිට වෙන්න පුළුවන් හදවතක්. ආත්මාර්ථකාමයේ වෙනුවට පරාර්ථකාමයෙන් යුක්ත හදවතක්. වෛරය වෙනුවට මිත්‍රත්වයෙන් යුක්ත හදවතක්. කරදර කෝටියක් ආවත් හිනාවෙන් යුක්තව ඒවට උත්තර හොයන්න පුළුවන් හදවතක්. සිනහවෙන් යුක්තව ඒවට උත්තර හොයන්න පුළුවන් හදවතක්. නිර්මාණය කරන්න මහින්ද හාමුදුරුවෝ මේ කවිය තුළ උපදෙස් දෙනවා. ඔව් ඊළඟ අනේ සර් මට බෑ සර් ඇඬෙනවා සර් ඒ මොකද එච්චරයි නිබන්ධනයේ අගවඩ දාලා තියෙනවා විචාර ආකෘති කිහිපයක් නිබන්ධනයේ අග දාලා තියෙනවා විචාර ආකෘති කිහිපයක් ඒ ආකෘති ටික බලන්න මේකේ විචාර අමාරු නැහැ අපි පේපර් ක්ලාස් එකේදී කොහොමද විචාර සාකච්ඡා කරනවා පුතේ අක්ෂරමාලාව අකාරාදිය තියෙනවා අමතක නොවන පාඩම good අද උදේ පන්තියේ තිබ්බ පේපර් ක්ලාස් එකේ MCQ එකේ රෙකෝඩින් එක group වලට දානවා මේ පාඩමට පස්සේ අපි වැද්දේකම කරමුකෝ ඔක්කොම කරන බය වෙන්න එපා සංගීතයෙන් ළමයට අමාරුයි කියන පාඩමක් තිබුණා ඒ නිසා අපි සංදි කරමු සංදි කියන්නේ බොහොම සීරුවෙන් ඌමනාවෙන් කල්පනාවෙන් ඉගෙන ගන්න ඕනි පාඩමක් මම වඩා දාන එක කොන්දේසියයි පාඩම ඉවර වෙනකන් හැමදාම පන්තියේ ඉන්නේ ඔයාගේ ඔළුවේ සංදි තැන්පත් කරන එක මම බලා ගන්නවා ඔයා කරන්න ඕනේ හැමදාම පන්තියක විතරයි ඔව් දැන් වෙලා මදි නේද කාරාදිය කරා ඊළඟ දවසේ කාරාදිය කරමු 8:30ට 10:30ට පේපර් ක්ලාස් එක පටන් ගන්නවා ඈ සංදි පාඩමටත් වෙනම ටියුට් එකක් තියෙනවා ඔව් ඔව් මම කිව්වා ඒ කරන දැන් සාහිත්‍ය පාඩම් වලට නම් නිබන්ධනේ ඒ තරම් අවශ්‍ය නැහැ පුතේ අච්චුපොත බලාගෙන වැඩේ කරන්න පුළුවන් හැබැයි සංදි පාඩම නම් නිබන්ධනේ ටිකක් අවශ්‍යයි සින්දුවක් කියමුද සින්දුවක් කියමුද කවුද කියන්නේ කවුද අද සින්දුව කියන්නේ එක සින්දුවක් කියමු අනේ කෙවින් නිකයිට හම්බ කවුද කියන්නේ එක්කෙනෙකුට අවස්ථාව දෙන්න රෙකෝඩින් එක නතර කරමු නේ පුතේ